හරි. එන ඔක්කොමලට ආයිබෝවන් කියනවා. සුබ පතනවා. අදින් ආරම්භ වන ඕගොල්ලන්ගේ ජීවිතේ තීරණාත්මක සම්දිස්ථානයක ආරම්භය. සනිටුහන් කරන මොහොතකට සම්බන්ධ වෙච්ච විශේෂයෙන්ම Zoom තාක්ෂණය ඔස්සේ දරුවන් යම් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපිට ආයතනයෙන් දැනුම් දීමක් කරන දරුවන් දහස් ගණනක් අපේ සයිට් එක හරහා සම්බන්ධ වෙලා තියෙනවා මේ මොහොත වෙනකොට. ඒ සයිට් එක හරහා සම්බන්ධ වෙච්ච දහස් ගණනක් දරුවන්ට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙච්ච දරුවන්ට සියල්ලන්ටම සුබ පතනවා. 2024 විභාගය ඕගොල්ලන්ගේ සිතුම් පැතුම් ඉටුවන විශේෂයෙන්ම ප්‍රධානතම ඉලක්කය වන වෛද්‍ය විද්‍යාව තවත් සිහිනයක් නොවි සැබෑ යථාර්ථයක්ම බවට පත්වෙච්ච ඕගොල්ලන්ගේ ජීවිතේ එකම හොඳම ඉලක්කය සාක්ෂාත් කරගන්නට මේ අදින් පටන් ගන්න ක්‍රියාවලිය ඕගොල්ලන්ට මාහැඟි උපකාරයක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරමින් අපි පටන් ගමු අපේ 2024 ජීවිද්‍යා පන්තියේ. පළවෙනිම දේ දැන් දුවල පුතාලා ඔක්කොමල්ලාගේ ලොකුම අරමුණ පළවෙනිම අවස්ථාව තමයි මේ එළඹෙන සාමාන්‍ය පෙළ විභාගය ඊටමත් විශිෂ්ට ලෙස සමත් වෙච්ච දරුවෙකු වීම. ඊටම විශිෂ්ට ලෙස සමත් වෙච්ච දරුවෙකු වෙලා උසස් පෙළ විභාගය කරලා ඒ උසස් පෙළ විභාගය තුලින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන විෂය ධාරාව තෝරගෙන ඒ තෝරාගත් විෂය ධාරාව තුල අති දැවැන්ත චරිතයක් හෙවත් ඔයාගේ හීනය තුල රජ කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕගොල්ලෝ ලොකු උවමනාවක් තියෙනවා. විශේෂයෙන්ම 2024 පන්තිය අද පටන් ගන්නකොට කට්ටිය ගොඩක් ඇහුවේ කල් වැඩි නැද්ද? කල් වැඩි නැද්ද? ගොඩක් කාලයකට කලින් නේද මේක පටන් ගන්න ඕන ඕලෙවල් විභාගෙන් පස්සේ නේද? ඒත් බොහෝම දෙනෙක් නොදන්න සත්‍යයක් තියෙනවා. මොකද පුතේ මේ බොහෝ දෙනෙක් නොදන්න සත්‍යය. මේක අහගෙන ඉන්නවා දැන් මම දන්නවා දරුවන්ගේ අම්මලා තාත්තලා, ඒගොල්ලන්ගේ සහෝදරයෝ නෑදෑයෝ, ඒ ගෙදර ඉන්න බොහෝමයක් කට්ටිය අහගෙන ඉන්නවා මේ උසස් පෙළ පන්තිය ගැන සර් මොනවද කියන්නේ? කවුද මේ බයෝස් සර් මොනව ගැනද කියන්නේ? ඊට පස්සේ හොයයි සර්ගේ මොනවද සූසුකම්? ඒ ඇතුළු බොහෝ දේවල් නොයවසිල්ලෙන් දැනගන්න ඕමනාවෙන් ඇති. ඒතර මම කියාගෙන ආපු කතාව මේ බයෝ විෂය ධාරාවට එන්න අද පටන් ගත්ත විභාග වැඩ පිළිවෙල මේ පටන් ගත්ත පන්ති මාලාව කට්ටිය කියනවනේ මේ කලින් පටන් ගත්ත කියලා. ඒත් බොහෝ දෙනෙක් නොදන්න සත්‍යයක් තියෙනවා කවුරුත් කතා නොකරන. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ 2023 පන්තියේ 2023 A level පන්තියේ අති විශාල සිසුන් පිරිසක් ඔන්ලයින් හරහා මීට මාස කීපයකින් ඉඳන්ම 2023 තීරි පන්තියට සම්බන්ධ වෙනවා. හැබැයි ඒගොල්ලෝ O level කරන්නේ මොන අවුරුද්දේද? මේ අවුරුද්දේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට A level කරන්න තියෙන 2024. නමුත් ඒගොල්ලෝ O level කරන්නත් කලින් ඉඳන් අවුරුද්දකටත් කලින් ඉඳන් O level කරන අවුරුද්දකටත් කලින් ඉඳන් ඒගොල්ලෝ 2023 පන්තියේ මුල සිට සහභාගී වී පන්ති වලට අකණ්ඩව පිවිසෙනවා. ඒක අදයි ඇති වෙච්ච දෙයක්ද? විශේෂයෙන් මේක දෙමාපියන්ටත් මම කියන්න ඕනේ. ඒක අදී නම් ඇති වෙච්ච එකක් නෙමෙයි. ඒක අදී ඇති වෙච්ච සිද්ධියක් නෙමෙයි. මට මතක 2014 ලංකාවේ ප්‍රථම අයිලන්ඩ් ෆස්ට් වෙච්ච දරුවා. ඒ දරුවා මට රිසල්ට්ස් කියන්න එනකොට එයාගේ නංගියවත් එක්කගෙන ආවා. නංගියවත් එක්කගෙන ඇවිල්ලා නංගී අම්මයි තාත්තයි ඔක්කොමලා ඇවිල්ලා සර් මෙහෙමයි කතා කරලා මේ නංගි මේ පාර ඕලෙවල් කරනස්ස මං කිව්වා මොනවද කරන්න හිතන් ඉන්නේ? සර් එයා දැනටත් සර්ගේ තීරි පන්තියට එනවා සර්. මට එච්චර දාස් ගණක් දරුවෝ අතර ඒ මූණ එච්චර මතකයක් තිබ්බේ නෑ. දැනටත් සර්ගේ තීරි පන්තියට එනවා. මං කිව්වා දැන් ඕලෙවල් නේ කරන්නේ. ඔව් සර්. ඕලෙවල් විභාගයට කලින් ඉඳන් එයා කියනවා මේ සර්ගේ බයෝ පන්තියට යන්න ඕනේ කියලා අම්මයි තාත්තා ඊට පස්සේ බයෝ පන්තියට ගෙනල්ලා දාලා තියෙන නිසා දැන් එයා බයෝ පන්තියේ ඉස්ස දැන් පාඩම් 5ක් විතර දැන් කරගෙන ඉවරයි. එයා මේ අවුරුදු ඕලෙවල් කරනවා. හැබැයි බයෝ පන්තියේ පාඩම් 5ක් විතර කරගෙන ඉවරයි. එහෙම කියනකොට මට මතක් වෙනවා ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා වෙච්ච දරුවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනි වෙච්ච දරුවා පන්ති ආවේ හරියටම අවුරුද්දකට කලින් ඉඳන් දිගටම පන්ති ආවා. කොච්චරද කියනවනම්
එයාට નિયમિત අවුරුද්දට කලින් අවුරුද්දේ එයා සිලබස් කවර් කරගෙනත් ඉවරයි. ඔව්නේ. එයා මුලින් නම් පන්ති ඇවිල්ලානේ ඕල් කාලේ ඉඳන්. ඒක නෙමෙයි විශේෂත්ම දේ. එයා નિયમિત විභාගේ කරන්න කලින් අවුරුද්දේ හිටම වෙනකොට එයා පන්ති ඇවිල්ලා ඒක නෙමෙයි විශේෂත්වය. ඒ අවුරුද්දේ දරුවන් එක්ක තරඟ කළේ පන්ති ඇතුලේ තියෙන විභාගවල උපරිම ලකුණු වරන් තෑගිත් ගත්තා. එච්චර විශිෂ්ටත්වයකට පත්වීමේ හැකියාව වසරකට කලින් උනත් දරුවෙක්ට තියෙනවා. අවශ්‍ය වෙන්නේ කැමැත්ත. ඔයගොල්ලෝ දන්නවනේ පුතේ දැන් ඔකට සරල උදාහරණකින් කිව්වොත් අහලා තියෙනවා DNA අණුව. ඒ DNA අණුවේ view එක හොයාගත්තේ කවුද? අහලා තියෙනවද? 1953. DNA අණුවේ view එක හොයාගත්තේ වොට්සන් සහ ක්‍රික්. වොට්සන් සහ ක්‍රික් DNA අණුවේ view එක හොයාගන්නකොට වොට්සන්ගේ වයස අවුරුදු 17යි. ක්‍රික්ට අවුරුදු 19යි. ඒගොල්ලෝ ඒ වෙනකොට ආචාර උපාධියත් සම්පූර්ණ කළා. ජීව විද්‍යාව පිළිබඳ ලබන්න තියෙන ඉහළම සුසුකම තමයි ජීව විද්‍යා ආචාර උපාධිය. ඒකත් සම්පූර්ණ කළ ඉවරයි. ඒ අවුරුදු ගාන වෙනකොට. ඒ අධ්‍යාපන ක්‍රමය තාමත් අපේ ලංකාවට අරුමයක්. අපේ ලංකාවේ දරුවෝ මේ වයස් කාණ්ඩෙදී මොකද කරන්නේ? DNA ව්‍යුහය ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ DNA ව්‍යුහය ගැන හොයන්න පර්යේෂණ කරනවා. නමුත් මේ කාලෙත් එහෙනම් දරුවෙක්ට මහන්සි වුණොත් මීටත් වඩා දේවල් කරන්න පුළුවන්. O level කරනවා කියලා හිතයිද හිටියට අවශ්‍යතාවය තියෙනවා නම් A level විභාගයට දැනුම අරගෙන ඒව හොඳට තේරුම් අරගෙන එයා નિયમિત A level කරන්න ඕන විභාගයට අවුරුද්දට කලින් තියෙන පේපර් එක ගෙදරදී කරලා බලලා අති දක්ෂයෙක් බව යට වසරකට කලින් ඔප්පු කරන්න පුළුවන්. ඒකට තමයි මේ අද අපි පන්ති පටන් ගත්තේ. කලින් එන්න, කලින් විෂය ඉවර කරන්න, කලින්ම විවේක ගන්න පුළුවන්. කලින්ම විවේක ගන්න හරියටම අවුරුද්දකට කලින්ම ඔයා සමස්ත විෂය නිර්දේශයේ අස්සක් මුල්ලක් නෑර දැනගෙන අන්නවට කලින්ම විෂය ඉවර කරගන්න අවස්ථාව ලැබෙනවා. මේ ක්‍රියාවලිය තුල 2023 වගේ පන්තියකට සම්බන්ධලා හිටියා. දැන් ඔයා සම්බන්ධලා ඉන්නේ 2024 පන්තියට. ඒ 2024 පන්තියේ සාමාන්‍යයෙන් ඇත්තරම් පන්ති පටන් ගන්න තියෙන්නේ O level වලින් පස්සේ. මේ O level වලට කලින් එහෙනම් ඔයාගේ මේ විෂය ධාරාව තුල ඔයා අනිත් දරුවන්ට වඩා ඉදිරියෙන් මේ විෂය හැදෑරීම පටන් ගන්නවා. අපි එහෙනම් මේ විෂය තුල දක්ෂයෙක් වීමට අවශ්‍ය කරන වටපිටාව මොනවද කියලා අපි ඉස්සෙල්ලම බලමු. පළවෙනිම දේ මම කියන්නම් ඉස්සෙල්ලම මම කවුද කියලා. ඒක දැනගන්න ඕනේ නේද? හරි. ලංකාවේ ඔයා ජීව විද්‍යාව හැදෑරීමට තෝරගත්තේ මාවනේ. ඒතර තෝරගන්නකොට ධනංජය ආර්යදාස සමහරට අහලා පුරුදු නමක් වෙන්න ඇති. සමහරට අහලා නැතුව ඇති. අදම ඇහුව වෙන්නත් පුළුවන්. ධනංජය ආර්යදාසට මොනවද ජීව විද්‍යාව සඳහා තියෙන සුසුකම්? පළවෙනි එක පුතේ ලංකාවේ ජීව විද්‍යාව නැත්නම් බයොලොජි කියන්නේ විෂයක්. ඒක අංක එක දැනගන්න බෑ. විෂයක්. ඒ විෂය උගන්වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙනවා ජෛව විද්‍යා පාඨමාලා කියලා. ජෛවීය විද්‍යා බයොලොජි ස්ට්‍රීම් එක. ඒ ජෛව විද්‍යා පාඨමාලාව තුළ විතරයි ජීව විද්‍යාවට අවශ්‍ය විෂය ධාරාව උගන්වන්නේ. ඒ කිසිම වෛද්‍ය පීඨයක උගන්වන්නේ නැහැ, දන්ත වෛද්‍ය පීඨයක උගන්වන්නේ නැහැ, පශු වෛද්‍ය පීඨයක උගන්වන්නේ නැහැ, අණුක ජීව විද්‍යාව උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්නේ ලංකාවේ ජීව විද්‍යා විෂය ධාරාවට අදාළව ලංකාවේ තියෙනවා විශ්වවිද්‍යාල පාඨමාලාව. අන්නේ පාඨමාලාවට ගියාම උගන්වනවා ජීව විද්‍යා විෂය ධාරාවට අවශ්‍ය අස්සක් මුල්ලක් නෑර සියලුම විෂය කරුණු ටික උගන්වනවා. හරි? ඒක අපි කියපු වෙන පාඨමාලාවක් ගියාට ඒක දැනගන්න බෑ. කරේ අන්නේ පාඨමාලාවකට ඇතුල් වෙලා ජීව විද්‍යාව සඳහා පළවෙනියට මට තියෙන ජීව විද්‍යාව සඳහා ගෞරව උපාධියක්. ගෞරව උපාධියක් තියෙනවා. ඒ ගෞරව උපාධියෙන් පස්සේ ජීව විද්‍යාව සඳහා ගෞරව උපාධිය තියෙනවා BSc ගෞරව උපාධියක් තියෙනවා. එතනින් පස්සේ ලංකාවේ ගන්න පුළුවන් උපාධිය සහ ලෝකේ ගන්න පුළුවන් උපාධිය තමයි MSc එක. ඊළඟට අපි සම්පූර්ණ කරේ MSc එක.
ලෝකේ ජීවිද්‍යා විෂය ධාරාව ඕනම විෂය ධාරාවක් හදාන්න පුද්ගලෙට ලෝකේ තව එක උපාධියක් තියෙනවා සම්පූර්ණ කරන්න පුළුවන්. මොකද්ද? PhD ආචාර්ය උපාධිය. ඒතර අපි ඒකෙත් අර්ධයක් මේ වෙනකොට සම්පූර්ණ කර අවසන්. ඉතිරි කාලය තුලදී ආචාර්ය උපාධියත් අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. අද වෙනකොට ජීවිද්‍යා විෂය ධාරාව උගන්වන ගුරුවරුන් අතර මෙම විෂය ධාරාවට ගෞරව උපාධියක් සහ MSc එකක් ආචාර්ය උපාධියක් අර්ධ වශයෙන් සම්පූර්ණ කරපු එකම ගුරුවරයා මං කියලා ඕගලන්ට කියන්නේ පොඩි ආඩම්බරයකුත් එක්ක. ඒ මොකක්ද ආඩම්බරේ? ඕගලන්ට මට උගන්වන්න ලැබිච්ච අවස්ථාව ගැන ආඩම්බරයි. හරි. එහෙනම් ඔන්න මම මගේ සුසුකම් කිව්වා ජීවිද්‍යා විෂය ධාරාවට අදාළව මං සතුව තියෙන සුසුකම් මොනවද කියලා. මේ සියලුම දේවල් පුතේ. ගෞරව උපාධියක් ගන්න එක, MSc එකක් ගන්න එක. ලංකාවේ ඉන්නේ MSc එකක් ගත්ත කට්ටිය ඉතාම කීප දෙනයි. ඉතාම කීප දෙනයි ඉන්නේ. හරි. පන්තියක ඉන්න ළමයි ගානටත් වඩා ඔය ඉස්කෝලේ ඉන්න පන්තියක ඉන්න ළමයි ගානට ආසන්න ගානක් තමයි ලංකාවේ ඉන්නේ වගේ උපාධියක් ගත්ත කට්ටිය. ඒතර ආචාර්ය උපාධිය ගත්ත කට්ටිය තවත් අඩුයි. මම කියන්නේ මේ විෂය ධාරාව උගන්වන ගුරුවරු අතර. ඒතර දැනට ශාස්ත්‍රයේ මේ දෙකම සම්පූර්ණ කරපු ආචාර්ය උපාධි සම්පූර්ණ කරමින් ඉන්න එකම ගුරුවරයා මම. ඒතකොට හැම දෙයක්ම විෂයට අදාළව නිවැරදිවම කැම්පස් එකේදී ඉගෙනගෙන තමයි මම ඕගොල්ලන්ට විෂය උගන්වන්න මේ ඕගොල්ලොන්ගේ තිරය ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ තිරේ ඉදිරියට ආපු ධනංජය ආරිදාස කියන ගුරුවරයා ඒ විශ්වවිද්‍යාලය තුල ගත්ත දැනුම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම BSc ජෛව විද්‍යාව උගන්වන සමහර සිද්ධාන්තම 90ක විතර විෂය කොටස් කිසිසේත් වෛද්‍ය විද්‍යාවේදී එහෙම නැත්නම් ඩෙන්ටල් නැත්නම් පශු වෛද්‍ය හෝ වෙන මොන පාඨමාලාවක් උගන්වන්නේ නැහැ. බයෝ කියන සිලබස් එකට අවශ්‍ය විෂය කරුණු වලින් 90%ක්ම උගන්වන්නේ කවුරු තුල විතරද? 90%ක්ම උගන්වන්නේ ජීවිද්‍යා විෂය ධාරාව තුල විතරමයි. වෙනත් කිසිදු විෂය ධාරාවක් තුල ඒව ඉගෙනීමක් සිදු කරන්නේ නැහැ පුතේ. ඒක තමයි මම කියන මුලින්ම දේ. එන ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ජීවිද්‍යා විෂය ධාරාව කැම්පස් එකේදී හදාරපු ඒකට ගෞරව උපාධි සහිත MSc සහිත PhD එකක් සම්පූර්ණ කරමින් සිටින ලංකාවේ ඉන්න එකම ගුරුවරයා ගාවට. එහෙනම් ඒ ගුරුවරයා ගාවට ඇවිල්ලා විෂයේ දක්ෂයෙක් වෙන්නේ කොහොමද? විෂයක දක්ෂයෙක් වෙන්න සාධක කීපයක් බලපානවා පුතේ. විෂයක දක්ෂයෙක් වෙන්න සාධක කීපයක් බලපෑමක් සිදු කරනවා. එකක් තමයි අංක 1. අංක 1 මේ සියලු දේවල් වල අංක 1 ඕගොල්ලන්ගේ තියෙන අරමුණ. අරමුණ කියන්නේ මොකක්ද? අරමුණ කියලා කියන්නේ ඕගොල්ලෝ ගාව ලොකු අරමුණක් තියෙන්න ඕනේ. ජීවිද්‍යා විෂය ධාරාව හදාරලා ඒකේ තියෙන ඉහළම පාඨමාලාව වන වෛද්‍යවරයෙකු වීමේ අපේක්ෂාව. කොයා තුල? වගේ දෙමාපියන් තුල තියෙන්න ඕන. නේ? දෙමාපිය කොච්චර හීන දකිනවද ඇත්ත? මගේ දුව මගේ පුතා දොස්තර කෙනෙක් වෙනවා නම් කියලා කොච්චර හීන ඔය හිතවල තැම්පත් වෙලා ඇද්දවට නොකියන. ඒවට නොකියුවට ඒ හිත හැමදාම ඒ ආසාවන් වලින් පෙළෙනවා. ඔයා ඒ හීන දවසක සැබෑ කරයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඔයාට නොකියන ඒ හීන ඔයාට දැනෙන්න ඕනි. ඔයා දැනිලා විතරක් නෙමෙයි ඔයා ඒ හීන සැබෑ කරන්න අවශ්‍ය කැපවීම කරන්නත් ඕනි. එහෙනම් අංක 1 පුතේ ඒවට ලොකු අරමුණක් තියෙන්න ඕනි. මම අනිවාර්යෙන්ම අද ඉඳන් පටන් අරන් ධනංජය සර්ගේ බයෝ පන්තියට ගිහිල්ලා කෙමිස්ට්‍රි පන්ති වලට ගිහිල්ලා ෆිසික්ස් පන්තියට ගිහිල්ලා මේ විෂය හොඳට තේරුම් අරගෙන මගේ අරමුණ අංක 1 ජෛව විද්‍යා විෂය ධාරාව තුල අංක 1 වෛද්‍ය විද්‍යාව ඒ සඳහා සුදුසුකම් ලත් දරුවෙකු බවට පත් වෙනවා. ඒ අරමුණක් තිබ්බ පමණින් අපිට දිනන්න පුළුවන්ද? අරමුණක් තිබ්බ පමණින් අපිට දිනන්න බෑ. අරමුණක් තිබ්බ පමණින් අපිට දිනන්න බෑ පුතේ. එහෙනම් අනිවාර්යෙන් ඔයාට ඒ විෂයට ආසාවක් තියෙන්න ඕනේ. විෂයට ලොකු ආසාවක් තියෙන්න ඕනේ. ජීව විද්‍යාව කියන විෂය
ෆිසික්ස්, කෙමිස්ට්‍රි මම මේ කැම්පස් එකේදී ඉගෙන ගත්ත විෂය ධාරාව බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස්. මම බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් ඉගෙනගෙන තියෙනවා අවුරුදු 7ක්. A level වල අවුරුදු 3යි කැම්පස් එකේ 4යි අවුරුදු 7ක්. ඔයා ඔය ඉගෙන ගන්න යන විෂය ධාරාව ඉගෙන ගත්තම අවුරුදු 7ක්. හරි. ඉතින් ඔය විෂය ධාරා 3 ගැන මන්ට තියෙන ලොකු මතකයක් සහ ඔයාට මේ විෂය ධාරා 3ම ගැන හොඳ මඟ පෙන්වන්නක් වීමේ හැකියාවකුත් මට තියෙනවා. එහෙනම් පළවෙනි දේ ආසාවක් ඇති වෙන්න ඕන පුතේ. ආසාව ඇති වෙන්නේ අරමුණ දිනන්න. ආසාවක් ඇති වෙන්නේ අරමුණක් දිනන්න. එහෙනම් මොකද්ද මේ ආසාව? බයෝ කියන විෂයයට තියෙන ආසාව. ඒක තීරණය වෙන්නේ මොනවා මතද? ඒක තීරණය වෙන්නේ ඔයාට බයෝ උගන්න ගුරුවරයාගේ ඉගැන්වීම තමයි අංක 1. ඒ බයෝ උගන්වන ගුරුවරයාගේ ඉගැන්වීම. ඉගැන්වීම් ශෛලිය හරිම නීරසනම් ඒ ආසාවට නැති වෙනවා. එහෙම නැත්තම් ගුරුවරයා උගන්වන වෙනුවට අනේ අර ගම්වල තියෙන කතා, පල්හැලි නේද? කුණුහරුප ඕවා කීකී ඉන්නවනම් ඒත් ඔයාගේ ආසාව නැති වෙනවා. එහෙනම් අපේ පන්ති හදලා තියෙන පුතේ හැමතිස්සෙම දරුවෙක්ට පන්ති මාලාව තුලදී කිසි ලෙසකත් ඒ ආසාව බැහැර නොවන ලෙස ඔයගලන්ට තව ආසාව වැඩි වෙන විදිහට උගන්වන්න තමයි අපේ පාඨමාලාව දවසින් දවස ඔයාලට අලුත් දෙයක් එකතු කරනවා. ඉතින් කවදාවත් ඔයාලට මගේ පන්ති ආවා කියලා කම්මැලි කමක් දැනෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. ඔයා බලන් ඉන්න ධනංජයස ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට මොකක්ද ධනංජයස කියන්නේ? ඊළඟට මොකක්ද ධනංජයස කියන්නේ? අන්නේ වගේ ලොකු ආසාවක් දිනෙන් දින වර්ධනය කරන්න පුළුවන් විදිහට වර්ධනය වෙන විදිහට තමයි මම පන්තිය කරගෙන යන්නේ. ඊළඟ දෙක. තුන්වෙනි එක තමයි ඔයා විශේෂ සාර්ථකත්වය වෙන්න නැන අරමුණක් තියෙන්න ඕන. ආසාවක් තියෙන්න ඕනේ. ආසාවක් තියෙන විශේෂයෙන් බලපානවා ගුරුවරයාගේ ඉගැන්වීම. ගුරුවරයාගේ ඉගැන්වීමට අමතරව ආසාව ඇති වෙන්නේ ඔයා ගුරුවරයා උගන්වන දේ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. ගුරුවරයා උගන්වන දේ පිළිබඳව වාට ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. එතකොට තමයි මේ ආසාව තව තව හැදෙන්නේ. ඊළඟට ආසාව තව හැදෙනවා ඔයාගේ අක්කලා අයියලා ඔයගලන්ගේ ඉස්කෝලේ අක්කලා අයියලා නෑදෑ අක්කලා අයියලා මෙඩිකල් ෆැකල්ටියට ගිහිල්ලා තියෙනවා නම් ඒගොල්ලෝ ගෙවන ජීවිතය ගැන මෙනෙහි කරාමත් ඔයාට ඒ ආශාව ඇති වෙනවා. හරි? අක්කලා අයියලා හෙවත් අනාගතයේ නෙමේ අතීතයේ කට්ටිය මේ විශ්වවිද්‍යාල සිහිනේ විඳිනවා දැකින බව ඔයාට දැනෙනකොටත් මේ ආසාව වැඩි වෙනවා. එහෙනම් අංක 2 ආසාවක් තියෙනවා. ඔය අංක 2 ආසාවට අමතරව පුතේ වැදගත්ම දේ තමයි අංක 3. මොකද පුතේ අංක 3? ඔය මොන පන්තිය තෝරගත්තත් ඒ තෝරගන්න ගුරුවරයා සතුව විශිෂ්ට ප්‍රතිඵල තියෙන්න ඕන. තෝරගන්න ගුරුවරයා සතුව විශිෂ්ට ප්‍රතිඵල තියෙන්න ඕන. දැන් ටීවී එකේ යනවා බයෝ ධනංජය. ඉතින් ධනංජයස නෝන තව කාගෙර නම යනවා කියන්නකො බයෝ. ඔයගොල්ලෝ යනවද? ඔයගොල්ලෝ අම්මලා තාත්තලා එක්කන් යනවද? නැහැ. මේ වෙලාවේ දැන් මේ මට ආයතනයෙන් දැන්වීම් සිදු කරන ළමයි 10 ගාණක් එකතු වෙලා මේ බලන් ඉන්නවා ලංකාව වටේ කියලා කියන්නේ ඇයි ඒ? ටීවී එකේ ගිය ඇඩ් එකකින්ද? අයියෝ ටීවී එකේ යන ඇඩ් වලින් බලන්නේ අපේ ගෙදර කට්ටිය නෑද ඇයෝ. ඒගොල්ලෝ නම් බලලා කතා කරලා පුතේ යන්න ඇඩ් එක යනවා ටීවී එකේ. ඒව හොඳයි අපේ නෑදෑයන්ට. පන්ති වලට ළමයි එවන්නේ පුතේ ගිය අවුරුදු වල අපෙන් ඉගෙනගෙන මෙඩිකල් ෆැකල්ටි ඇතුළු අනිත් ෆැකල්ටි වලට ගිය දරුවෝ සහ ඒගොල්ලන්ගේ දෙමාපියෝ. හොඳම උදාහරණ තමයි ගිය සෙනසුරාදා 2023 පන්තියට. අම්මලා 3 දෙනෙක් ඇවිල්ලා ඉන්න උදේ එතකොට වෙලාව 6යි කාලයි. 6යි කාලයි වෙලාව. ඒ 6යි කාලට ඇවිල්ලා සිකියුරිටි එකෙන් අහලා තුන ඇයි ධනංජය සර් හම්බෙන්නේ. ඊට පස්සේ මම මේ වෙලාවේ පන්තියට යනවත් එක්කම සර් මේ අම්මලා 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා හම්බෙන්න කියනකොට ඒ අම්මලා 3 දෙනාත් එක්ක දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒක අම්ම කෙනෙක් මම අඳුරනවා. මොකද ඒ අම්මගේ දුව අපේ පන්තියට ඇවිල්ලා පළමු වතාවේ බයෝ A, කෙමිස්ට්‍රි A, ෆිසික්ස් B
දෙවෙනි වතාවයි බයෝ A, කෙමිස්ට්‍රි A, ෆිසික්ස් A. විෂයන් තුනටම A අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණු දුවෙක්ගේ අම්මා කෙනෙක්. මම එයාව දන්නවා. අනේ සර් මේ මගේ යාළුවෝ දෙන්නේ මේගොල්ලන් දුවලා දෙන්න මේ ඔන්ලයින් ප්‍රශ්න හින්දා සර් ඒගොල්ලන්ට ප්‍රාන්ති වලට හරියට එන්න බැරි වුණා. සර්ගේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ වෙන බයෝ පන්තියට තමයි සර් ගිහිල්ලා තියෙන්නේ. අදීදන් සර් මම කිව්වා සර්ගේ පන්තියට ඇතුල් වෙන්න කියලා. මම එක්කන් ආවේ සර්. පොඩ්ඩක් මේ දරුවෝ දෙන්න ගැන බලන්න. මම කිව්වා රයිට්. බලන්න. ඒතකොට මේ කවුද මේ පන්ති වලට එක්කන් එන්නේ දරුවෝ? දරුවන්න පන්තියට එක්කන් එන්නේ පුතේ ඇත්තටම ගිය අවුරුදු වල ප්‍රතිඵල ගත්ත දරුවෝ සහ ඒගොල්ලන්ගේ දෙමාපියන් සහ මගේ පන්ති වලට දරුවන් වෙන තව විශේෂිත කාණ්ඩයක් ඉන්නවා. කවුද ඒගොල්ලෝ? පාසල් ගුරුවරු. පාසල් ගුරුවරු. ඇයි මේ ඒගොල්ලෝ ඒ විදිහට එවන්න හේතුව මෙන්න මේ අපේ පන්ති වල තියෙන ප්‍රතිඵල. දැන් මම දැක්කා Facebook එකේ තිබ්බ පෝස්ට් එකක් දාලා ධනංජය සර්ගේ පන්තියේ පළවෙනියා දෙවෙනියා හිටියට දිවයිනේ ප්‍රථමයා දෙවෙනියා හිටියට දුර්වල ශිෂ්‍යයන් ධනංජය සර්ගේ පන්තියේ නැහැ කියලා. ඒ කියන්නේ විෂයයට දුර්වල කට්ටිය ධනංජය සර්ගේ පන්තියේ නැහැ කියලා. කියලා බයෝ ගුරුවරයෙක්ම පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒකෙන් ඒගොල්ලෝ කියන්න අදහස් කරේ විෂයයට දුර්වල කට්ටිය අපේ පන්තිවල ඉන්නේ නැහැ. අපේ පන්තිවල ඉන්නේ දක්ෂයෝ විතරයි කියලා. ඇයි ඒගොල්ලෝ එහෙම එකක් හිතුවේ කියලා මම පස්සේ කල්පනා කරා. කල්පනා කරනකොට තමයි මට පෙවුනේ අපේ පන්තිය තුල හැමතිස්සෙම ප්‍රතිඵල මට්ටම වැඩි. හැම දරුවෙක්ටම හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. එන්නේ ඒගොල්ලෝ හිතන්නේ පන්තියට එන වැත්තේ ඕලෙවල් කාලේ ඉඳන්ම දක්ෂයෝ කියලා. අනේ උනට මම දන්නවා සමහර කට්ටිය වැඩිදුර යන්න ඕනේ 2020ෙම සමහර කට්ටියට ඕලෙවල් වල තිබ්බේ C3යි B2යි ඔන්න ඔය වගේ රිසල්ට් එක දෙන පොඩි රිසල්ට් එසුත් තිබ්බා. ඔගේ පොඩි රිසල්ට්ස් දාලා ඇවිල්ලත් ෆස්ට් අයි එකෙම මෙඩිසින් ගිය දරුවෝ අපේ පන්ති ඉන්නවා. එන ඒගොල්ලන්ට පේන්නේ ධනංජයගේ පන්ති දුර්වල කට්ටිය නෑ වගේ. ඇත්තම එහෙම නෙමෙයි වෙන්නේ. දුර්වල කට්ටියත් ඇවිල්ලා අපේ පන්ති ඇතුළේදී ප්‍රබලයෙක් බවට පත් වෙනවා. ඉතින් ගිය අවුරුද්දේ ලංකාවේ පළවෙනියා දෙවෙනියා විතරක් නෙමෙයි පුතේ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල පළවෙනි 10 දෙනාගෙන් 9 දෙනෙක්ම පළවෙනි 10 දෙනාගෙන් 9 දෙනෙක්ම අපේ පන්තියේ. දැන් කාටද කියන්න පුළුවන් අයිලන්ඩ් ෆස්ට් අයිලන්ඩ් සෙකන්ඩ් ඉන්නේ අහඹුලෙස කියලා. ඔය කාටද කියන්න පුළුවන් එහෙම හිතන්නත් පුළුවන්. නමුත් පළවෙනි 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම අපේ පන්තිය වෙන එක අහඹුලෙස ඇති වෙන එකක් නෙමෙයි. ගිය අවුරුද්දේ මෙඩිකල් ෆැකල්ටි වලට ගත්ත සිසුන්ගෙන් 2000කට ආසන්න සිසුන් ප්‍රමාණයක් ගත්තා. අපේ ගණනය කිරීම වල හැටියට ඒකෙන් 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ අපේ පන්තිවල දරුවෝ. තව ලංකාවේ බයෝ පන්ති ඇති 100 ගාණක්. ඔය 100 ගාණම එකතු වෙලා තමයි ඉතුරු 10 යවලා තියෙන්නේ. ඉඳා මෙන්න වැදගත්ම දේ ප්‍රතිඵල. ප්‍රතිඵල කියන සාධකය අනිවාර්යයෙන්ම පන්තියක් තෝර ගැනීමේදී දැවැන්ත ලෙස බලපානවා. අද වෙනකොට 2021 22 23 පන්ති මාලාවන් තුල ලංකාවේ ප්‍රබලතම ඔන්ලයින් පන්ති පෙළ තියෙන අපි සතුව. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අංක 1 හේතුව ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල හින්දා තමයි දරුවෝ අපේ පන්තියට එන්නේ. ඒ වගේම මම පන්තිය තුල කවමදාකවත් වෙන පල් හැලි කියෝ ඉන්න හරි වෙන ආගිය කතා කියන්න හරි ළමයින්ට කුණු හරප කියලා ළමයි හිනස්සන්න ඒකට මම කිසිසේත් වෙලාව ගන්නෙත් නැහැ. එහෙම කුණු හරපයක් කියනකොට මතක් වෙන්න ඕනි මගේ දෙමාපියන්. එහෙම දෙමාපියෝගේ ආభాෂයට හැදිච්ච දරුවෙක් කවදාවත් එහෙම අනිත් දරුවෙක්ට කුණු හරප කීකී උගන්වන්නේ නැහැ. එහෙම ගුරුවරයෙක් නෙමෙයි මම. මම මේ ඔඩියන්ස් එක සතුටු කරන්න කුණු හරප කියලා හූ කියලා අයියෝ ඒ තත්ත්වෙට ජීවිතේවත් අපි වැටෙන්නේ නැහැ. එහෙම වැටෙන්නේ නැත්තේ. මේ අවුරුදු 10කට විතර ආසන්න කාලයක් A level පන්ති කරා. ඔය කිසිදු මිනිසුන්ව බාහිර විදිහට අනවශ්‍ය විදිහට සතුටු කිරීමකින් තොරව විෂය උගන්වලා. ඒ විෂය ගැනීම තුල අපි ආර්ථිකව අති දැවැන්ත ලෙස ශක්තිමත් වුණා. අපිට ටියුෂන් පන්තියට එනකොට පුතේ අපි හිටියේ කුලී ගෙදරක. එනකොට පළවෙනි පන්තියට ආවේ ගම්පහට කෝච්චියේ.
දවසට එහෙම කෝච්චි ඇවිල්ලා කුලී ගෙදරක ඉඳලා හිටපු අපි අද වෙනකොට ආර්ථික විතර ශක්තිමත් වෙලා උදේට නැගිටලා දවස් 7න් මොන වාහනේද යන්නේ කියන තත්ත්වයට ගේන්න. හරි ඊළඟට ඊළඟ මාසෙ නැත්නම් ඊළඟ මාස දෙකේ ඊළඟ මාස තුනේ සමහරවිට ඊළඟ අවුරුද්දේ අපි මොන ගෙදරද ඉන්නේ කියලා හිතන්න පුළුවන් තරම් ආර්ථික ශක්තියක් අපිට හදලා දුන්නේ මේ අපේ පන්ති ආපු ළමයින්ගේ අම්මලා තාත්තලා. ඒගොල්ලෝ දුන්න සල්ලි වලින් තමයි අපි ආර්ථිකව දැඩි ප්‍රබල තත්වයකට ආවේ. ඒකම හැමදාම ණයයි. මේ මිනිස්සුන්ට මම මාර විදියට ණයයි අපිට ජීවිතයේ තිබ්බ ඉලක්ක සියල්ල එලෙසින්ම සම්පූර්ණ කරලා දුන්නේ ඒගොල්ලෝ. එහෙනම් මේ ණය ගෙවන්න මම ඒ ලෙවල් පන්ති කරනකම් උපරිමෙන් කැපවීමෙන් කිසිම ආයාසයකින් තොරව කුණුහරුප වලින් තොරව විකට රංගනයකින් තොරව මම ඔයගලන්ට විෂය උගන්වනවා. එහෙනම් ප්‍රතිඵල මේ මං කිව්වේ 2020 ප්‍රතිඵල පුතේ. 2020ට කලින් අවුරුදු තව අවුරුදු දෙකකදීම ලංකාවේ ප්‍රථමයා අපේ පන්තියෙන් හිටියා. ඒ අවුරුද්දෙන් අවුරුද්ද වැඩි ප්‍රතිඵල ඇවිල්ලා තමයි අවසානයේ කැම්පස් එකට ළමයි 2000කට ආසන්න ගන්නකොට කියන 1000කට විතර ආසන්න ප්‍රමාණයක් ධනංජයසගේ බයෝ පන්තියෙන් එන ගානට අපි මේ විෂය හැදුවේ. ඒකට ලොකු කැපකිරීම කරපු තව පාර්ශ්ව දෙකක් හිටියා. එක්කෙනෙක් ධනංජයස. අනිත් පාර්ශ්වය තමයි පාසල් ජීව විද්‍යා ගුරුවරයා. එයා මාර කැපකිරීමක් කරා. අති දක්ෂයෙක්. ඇයි මම පාසල් ජීව විද්‍යා ගුරුවරයා අති දක්ෂයෙක් කියන්නේ? පාසල් ජීව විද්‍යා ගුරුවරයාට තියෙන්නේ මට වගේම ජීව විද්‍යාව පිළිබඳ උපාධියක්. අනිවාර්යෙන් ජීව විද්‍යාව උගන්වන්න මොන උපාධියක් තිබ්බත් බෑ. ජීව විද්‍යාව උපාධියක් තියෙන්න ඕන. මොකද ජීව විද්‍යාව උපාධිය විතරයි බයෝ සිලබස් එකේ තියෙන කරුණු 90%ක්ම උගන්වන්නේ. හරි? මේක ඕනමයි. මට වගේ ගෞරව උපාධියක් තියෙනවද MSc එකක් තියෙනවද PhD එකක් තියෙනවද ඒක නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ගුරුවරුන්ටත් BSc කියන වචනේ තියෙනවා බොහෝ පාසල් ගුරුවරුන්ට. ඒගොල්ලෝ පාසල තුලදී මගේ A level පන්ති වලට එන දරුවන්ට ඒගොල්ලෝ පාසල තුලදී විශිෂ්ට ලෙස ඉගෙනුවා. ඒ සුසංයෝගය එකතු වෙලා කෙමිස්ට්‍රි පන්තියේ ගුරුවරයාගේ පාසල් ගුරුවරයාගේ ෆිසික්ස් පන්තියේ ගුරුවරයාගේ පාසල් ගුරුවරයාගේ ඉගැන්වීම් ඔක්කොම එකතු වෙලා තමයි පුතේ මෙන්න මේ දිවයිනේ ප්‍රථමයා දිවයිනේ දෙවනි ස්ථාන වසර ගණනක් තිස්සේ නොකඩවා අපේ පන්ති වලට ලබා ගන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව ලබාගත් දරුවෝ තමයි ගියේ ලංකාවේ තිබ්බ ප්‍රධාන විශ්වවිද්‍යාල වලට. විශේෂයෙන්ම අද වෙනකොට කොළඹ විශ්වවිද්‍යාල තමයි ලංකාවේ ලකුණු වැඩිම ශිෂ්‍යයන්ව ගන්න විශ්වවිද්‍යාල ලකුණු වැඩියෙන්ම ගත්තා. ඒක ඇතුලේ වැඩිම ශිෂ්‍ය ප්‍රමාණයක් ඉන්නේ අපේ බයෝ පන්තියට ආපු දරුවෝ. බයෝ පන්තියට ආපු දරුවෝ කොළඹ විශ්වවිද්‍යාලේ එක දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මෙඩිකල් ෆැකල්ටියට රෙජිස්ටර් වෙලා පුරා අවුරුදු 5ක් තිස්සේ ඒකේ ශිෂ්‍යයෙක් ලෙස ඉගෙන ගන්නවා කියන එක දරුවෙක්ට ලැබෙන වාසනාවක්. මොකද ලෝකයේ පිළිගන්න අංක 1 විශ්වවිද්‍යාලයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලය. ඒ වගේම ලංකාවේ ඒ වගේම ලෝකයෙන් පිළිගන්න තව විශ්වවිද්‍යාල ගොඩාක් තියෙන ජාතනපුර, රාගම, පෙරදෙනිය, ඒ වගේ විශ්වවිද්‍යාල පද්ධති ගණනාවක් ලංකාවේ තියෙනවා. ඒ අතර ඉස්සරහම තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලය. ඉතින් ඔයාටත් ආසාවක් ඇති ඉහළම ලකුණු ප්‍රමාණයක් ගන්න. ඉහළම ලකුණු ප්‍රමාණයක් ගන්නව නම් පුතේ ඒගොල්ලන්ට ඇරෙන්නේ දොර කොළඹ විශ්වවිද්‍යාලය. අපි බලමු කොළඹ විශ්වවිද්‍යාලය තුලදී මේ අපේ 2013 දරුවෝ ඒකේ 80%ක් 90%ක් ඔය වීඩියෝ එක තුල ඉන්නේ අපේ පන්ති වලට සම්බන්ධ වෙච්ච දරුවෝ. ඒගොල්ලෝ ඉගෙනීම් කටයුතු කරන විදිය පොඩි විනාඩියක් දෙයක් අරන් බලලා ඔයාට එතකොට තව තවත් ඒ ගැන ආසාව වැඩි වෙයි. අපි ඊළඟ කතාවට යමු. I'm from Nitya.
Jayapura. I studied at Visaka Vidyalaya, Colombo. I'm Abhishani. I'm from Maradana. I studied at Visaka Vidyalaya, Colombo. They're really nice. I feel very welcome here, and people have been really kind to me. So, how do you feel when you first enter the faculty? Yes, I did feel. What do you think about the academic status, your lecturers? Oh, they're really good. I really enjoy all the lectures, especially physiology. I think it's fun. So, did you enjoy the trip, the Badminton and the other fun activities? Yes, they were really nice. I had a lot of fun. A lot of new things to experience. දරුවෝ අපේ පන්තිවලට ආපු දරුවෝ ඒගොල්ලෝ ආන්තානි ට්‍රිප් එකක් ගිහින් ඔය විශ්වවිද්‍යාලයට ඇතුළු කට්ටිය තන දිගටම තියෙන ඉගෙන ගන්නම තමයි කියලා නේද? එහෙම එකක් නැහැ. ලොකු විනෝදාස්වාදයක් සහිතව ඉගෙන ගැනීමේ ක්‍රියාවලියක තමයි ඒගොල්ලෝ දෙන්නේ. දැන් මේ බලන්න මේ පෙන්වන්නේ විශ්වවිද්‍යාලයේ තුල කණ්ඩායමකට උගන්වන විදිය. ඔබට පේනවද? එක කණ්ඩායමක ඉන්නේ පුතේ දරුවෝ 5ක් 6ක් විතර. ඒ දරුවෝ 5-6 දෙනාට උගන්වන වෙනම එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ කණ්ඩායමේ ඉන්න ඔක්කොමලා ගෲප් වලට වෙන් කරලා තියෙන 6කට 10කට වෙන් කරලා හැම එක්කෙනෙක්ටම ඩිමොන්ස්ට්‍රේට් කෙනෙක්ව දාලා තියෙනවා. ඒ ඉන්න අදාළ ගුරුවරයා විසින් ඒ කණ්ඩායමට වෙන වෙනම උගන්වනවා. ඉතින් පැහැදිලිව හරිම සරලව ඉගෙන ගැනීම අවස්ථාවේදී කැමති නැද්ද ඔය වගේ කණ්ඩායමක සතුටින් ඉන්න කෙනෙක් වෙන්න? ඉතින් ඔක්කොමලා ඒ වගේ කණ්ඩායම් ගොඩාක් තියෙනවා. ඒගොල්ලෝ වෙන වෙනම ඉන්නවා කට්ටිය. ඉතින් ඊපස්සේ තව කණ්ඩායමක් ඉන්නවා. රයිට්. අපි එන යමු අපේ ඊළඟ කතාවට. දැන් පුතේ ඔය දැක්කේ කොළඹ විශ්වවිද්‍යාලය. ඒ වගේම තමයි ඉතින් ලංකාවේ ලොකු විශ්වවිද්‍යාල පද්ධති තව ගොඩක් තියෙනවා. ඒ මොන විශ්වවිද්‍යාලය තුලත් අපි try එකක් දෙන්න ඕනේ මෙඩිකල් ෆැකල්ටි එකට තමයි ඇතුල් වෙන්න. ඒ හැම විශ්වවිද්‍යාලයක්ම ඊට විශිෂ්ට ලෙස මේ ක්‍රියාවලිය උගන්වලා දැයට දායාද කරන අති විශාල ප්‍රමාණයක් දරුවෝ. මේ පෙන්වන්නේ මම අපේ පන්තිවල දරුවෝ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලදී උපාධි සම්පූර්ණ කරලා ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුල අද විශ්වවිද්‍යාල කීපයක ඉගෙන ගන්නවා. මේ තියෙන්නේ පෘතුගාලයේ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය. කොයිම්බ්‍රා කියලා කියන්නේ හරිම ශිෂ්‍යයන්ට ඊටම නිදහසේ ඉගෙන ගන්න අවස්ථාව සලසන ලෝකේ පැරණිතම විශ්වවිද්‍යාල වලින් එකක්. ඒකේ ඇඳුම පවා සාමාන්‍ය කැම්පස් එකේ දරුවෙක්ගේ ඇඳුමට වඩා වෙනස්. කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය පෘතුගාලයේ තියෙන. අද වෙන ලංකාවේ දරුවෝ 200කට විතර ආසන්න ප්‍රමාණයක් නොමිලේ පූර්ණ ශිෂ්‍යත්වයට යටතේ මේවා ඉගෙන ගන්න. එහෙනම් අපිට බැයිද මේ වගේ පූර්ණ ශිෂ්‍යත්වලාභී දරුවෙක් වෙන්න? අතිශය සරලයි, පුළුවන්. හැබැයි ඒ වගේ කැම්පස් එකකට යන්න නම් කොයිම්බ්‍රා වගේ ලෝකෙ පිළිගත් ලෝක ශ්‍රේණිගත කිරීම වල මුලින්ම තියෙන ඒ වගේ විශ්වවිද්‍යාලයකට යන්න නම් අනිවාර්යෙන් ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉතා ඉහළින් උපාධි සමතෙක් වෙන්න ඕන. ඒ වගේ ඉහළින් උපාධි සමතෙක් වුණාට පස්සේ ඒ වගේ විශ්වවිද්‍යාලයක යන්න පුළුවන් අන්න අර මං කිව්වා වගේ MSc එකට, PhD එකට, අන්න ඒ වගේ පිටරට විශ්වවිද්‍යාලෙක ගිහිල්ලා ඔයාට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. හරි. ඒවා වැදගත්ම දේ පුතේ. ඒ වගේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල බොහෝ දෙනෙක් උගන්වන්නේ නොමිලේ. බොහෝ දෙනෙක් උගන්වන්නේ නොමිලේ. ඒ හින්දා මේ ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුල අති දක්ෂයෙක් විදියට උපාධිය සම්පූර්ණ කරලා ඔයා යන්න මම අර කියපු ආචාර්ය උපාධිය වගේ තත්ත්වයකදී වෛද්‍ය විද්‍යාව හදාරන කට්ටියටත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය සුසුකම් ගන්න අන්න ඒ වගේ පිටරට විශ්වවිද්‍යාල තියෙනවා. ඒවට ගිහලා සම්බන්ධ වෙන්න පුළුවන්. ලෝකයේ දිනන්න පළවෙනිම අවස්ථාව තමයි මේ අද පටන් ගත්තේ. ඒ ලෝකයේ දිනන පළවෙනිම අවස්ථාව තමයි A level වල පළවෙනි දවස. A level වල පළවෙනි දවසට ආපු ඕගොල්ලෝ
මුලින්ම ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුල උපාධි සම්පූර්ණ කළා. පිට රටවල් වලට ගිහිල්ලා තවදුරටත් විශේෂඥ වෛද්‍යවරුගේ මට්ටමට පවා ඉගෙන ගන්න ඕගලන්ට අවස්ථාව ලැබෙයි කියලා මම ලොකු විශ්වාසයක් තියෙනවා. හරි. අපි යමු ඊළඟ කතාවට. දැන් අපි කිව්වා මේ බලන්න මොකද මම කිව්වේ පන්තියක් තෝරනකොට හොඳ ප්‍රතිඵල තියෙන්න ඕනේ කොහොනේ. හොඳ ප්‍රතිඵල තිබ්බොත් හොඳ විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන්. හොඳ විශ්වවිද්‍යාලයට ගියොත් හොඳ ප්‍රතිඵල දාලා ලෝකේ හොඳ විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන්. ලෝකයට යන්නේ නිකන් නෙමෙයි. අද මාත් එක්ක MSc කරපු කීප දෙනෙක්ම ඉන්නේ වෙනත් රටවල. ඒ ඉන්නේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාවත් එක්කන් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ පුරා දරුවෝ යන්නේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාත් එක්ක. එහෙනම් ඒ සතුට ඕගොල්ලන්ට අම්මලා තාත්තලාට දෙන්න අවස්ථාව තියෙනවා මේ වැඩේ හරියටම ඉගෙන ගත්තොත්. එහෙනම් අපි කිව්වා හොඳ ප්‍රතිඵල තියෙන්න ඕනේ කියලා නේ. හොඳ ප්‍රතිඵල තියෙන්න නම් හොඳ ඉගැන්වීමක් තියෙන්න ඕනේ. ඉගැන්වීමක් තියෙන නම් මං කිව්වා ගුරුවරයා සතුව තියෙන සුසුකම් බලපානවා ඒක මං කිව්වා. හොඳ ඉගැන්වීමක් තියෙන නම් පන්තියේදී උගන්වනකොට පන්තියේදී දෙන නෝට් එක ඒක අතිශය වැදගත් දෙයක්. මගේ පන්තියේදී කවදාවත් මම print කරපු නෝට් එකක් දෙන්නේ නැහැ දරුවන්ට. මේ වගේ පොතක් දෙනවා. දෙනවද? නෑ. ඔන්න ඔක පොත පෙළ බලා ගන්න. එහෙම දෙන්නේ නැහැ. මම පාඩමෙන් පාඩම නෝට් එක පන්තියේ ලියනවා. පන්තියේ ලියමින් තමයි පන්තියේ නෝට් එක කරුණ වෙනම ලියලිය තමයි අපි මේ විෂය ධාරාව සම්පූර්ණ කරන්නේ. ඒ නෝට් එක ලියද්දී විශේෂයෙන්ම අපි නෝට් එක දරුවෙක්ට දෙනකොට කරුණු දෙකක් බලනවා. එකක් තමයි අපිට දීලා තියෙන ජාතික අධ්‍යාපන ආයතනයෙන් සම්පත් පොත කියලා එකක්. ඒ සම්පත් පොතේ තියෙන සියලුම විෂය කරුණු ටික උගන්වන්න ඕනේ. මේ තියෙන්නේ 12 වසර සම්පත් පොත. 12 වසරට අදාළ සම්පත් පොත. ඒ වගේම 13 වසරටත් තියෙනවා. සිංහල මීඩියම්, ඉංග්‍රීසි මීඩියම් දෙගොල්ලන්ටම මේ සම්පත් පොත තියෙනවා. ඊට අමතරව විෂය නිර්දේශය තියෙනවා. සම්පත් පොත, විෂය නිර්දේශය අන්නේ දෙකේම තියෙන කරුණු අන්තර්ගත කරලා තමයි මම දරුවන්ට නෝට් එක දෙන්නේ. විශේෂයෙන්ම සම්පත් පොතේ තියෙන කරුණු තමයි බහුතරයක් තියෙන්නේ. සමහර තැන්වලදී විෂය නිර්දේශයේ සම්පත් පොතේ අඩංගු නොවන කරුණු කීපයකුත් උගන්වන්න දීලා තියෙනවා. එහෙනම් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් දරුවෙක් සතුව හොඳ නෝට් එකක් තියෙන්න ඕනේ. ඒ නෝට් එක අපි සෑම දවසකම යාවත් කාලීන කරමින්, ඒ කියන්නේ තවත් ඒකට අලුත් විෂය කරුණු එකතු කරමින් මේ නෝට් එක ඔයගලන්ට දෙනවා. ඔයගොල්ලෝ මේ නෝට් එක ලියා ගන්නවා පෑනින්. ලියාගෙන ඔයා ගෙදර ගිහිල්ලා පාඩම් කරනවා. ඒ නෝට් එක ලියලා අපේ සිලබස් එකේ තියෙනවා පුතේ පාඩම් 10ක්. එහෙනම් මේ පාඩම් 10ටම නෝට් එක ලියලිය අපි විෂය ඉගෙන ගන්නවා. විෂය ඉගෙනගෙන විභාගයට අවුරුද්දක් පමණ තිබීදී, වසරක් පමණ තිබීදී අපි පටන් ගන්නවා පුතේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක. ඒකෙදි දෙන්නේ A level විභාගයට 100%ක්ම සමානතාවයේ තියෙන ප්‍රශ්න පත්‍ර. ඒ 100%ක්ම සමානතාවයේ තියෙන ප්‍රශ්න පත්‍ර අපි දෙනවා A level පේපර් එකට 100%ක්ම සමාන ප්‍රශ්න පත්‍ර අපි දරුවන්ට දෙනවා. ඒ දරුවන්ට දීලා සාමාන්‍යයෙන් පේපර්ස් 40කට වගේ ආසන්න ප්‍රමාණයක් අපි දරුවොත් එක්ක සාකච්ඡා කිරීම කළා. ඊට පස්සේ තමයි දරුවෝ විභාගයට යවන්නේ. එහෙනම් අතිශයින් වැදගත් මොකද්ද පුතේ? පුහුණුව. අති දැවැන්ත පුහුණුවක් අපි ලබා දීම සිදු කරන දරුවෙක්ට සියලු સિદ્ધාන්ත උගන්වනවා වගේම පුහුණුව දෙනවා. ඒ පුහුණුවේ සමහර ප්‍රශ්න දරුවන්ට වරදිනවා. වරදිනකොට දරුවෝ නෝට් එකෙන් බලන එක වැරදුනේ ඇයි? ඒ නෝට් එකේ ඕන ප්‍රශ්නයකට උත්තරේ තියෙනවා. අන්නේ පුහුණුව ගත්ත දරුවෝ තමයි විභාගෙට ඉදිරිපත් වෙන්නේ. ඔයා හිතයි පේපර්ස් කරන්නේ අපි විභාගෙ ලං වෙලා විතරද? නෑ. ඔයා පන්තියට ඇතුල් වෙලා මාස 3ක් 4ක් යන්න පටන් ගත්තම හැම දවසකම පන්තිය ඇතුලේ පේපර් එකක් අපි සාකච්ඡා කරනවා. ඇයි ඒ? අර උගන්නපු මාස 4 තිබ්බ තියරි වලට අමතක වෙයි. එහෙනම් හැමතිස්සෙම පසුගිය තියරි කොටස් මතක් කරන්න හැමතිස්සෙම අපි පරණ විෂය කොටස් ටික මතක් කරන්න පේපර් එකක් දිනපතා පන්තිය තුලදී සාකච්ඡා කරනවා. එතකොට කවදාවත්
විෂය අමතක වීමක් සිදු වෙන්නේ නැහැ. විෂය අමතක වෙන්න අපි දෙන්නෙත් නැහැ. ඊට පස්සේ එහෙනම් ඊළඟට ඕගොල්ලන්ගේ ඉස්කෝලවල වාර විභාග තියෙනවා. ඒ වාර විභාග වලට කලින් මම විශේෂිත පේපර්ස් ටිකක් කරනවා. ඇයි? වාර විභාග වලදී හැමතිස්සෙම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්න ටිකට අදාළව දරුවන් හොඳට ප්‍රැක්ටිස් කරනවා. ඒතර වාර විභාගයට කලින් සිලබස් එකේ ඒ දක්වා උගන්වපු ඔක්කොම ටික ආයෙ උගන්වලා මතක් කරලා දරුවන් හොඳට ප්‍රැක්ටිස් කරලා තමයි වාර විභාගයට යවන්නේ. වාර විභාගේ ලකුණු වැඩිපුර ගන්නකොට තමයි පුතේ දරුවෙක්ට විෂය පිළිබඳව ආසාව තව වැඩි වෙන්නේ. මෙන්න මේ කතාවේ අවසානයේ තමයි පුතේ පුහුණු වෙලා විභාගයට යනවා දරුවෝ. ඒ දරුවෝ විභාගයට ගිහිල්ලා ඒ දරුවෝ තමයි දවසක මෙන්න මේ ප්‍රතිඵල ගන්න. මේ ප්‍රතිඵල ගන්න නම් එහෙනම් මම ඔයාලට කියපු දේ ඔයාලට තේරෙනවා ඇති. මේ ප්‍රතිඵලය ගන්න නම් තව ගොඩාක් කරුණු සම්පූර්ණ වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි කිව්වා දරුවෙට අරමුණක් තියෙන්න ඕනේ. ආසාවක් තියෙන්න ඕනේ. ගුරුවරයා සතුව දැවැන්ත ඉගෙනුම් හැකියාවක් තියෙන උගන්වන හැකියාව ආසාව හිතන විදියට. ගුරුවරයා සතුව කලාතුරකින් අකලට වහින වැස්සක් වගේ නෙමෙයි හැම අවුරුද්දකම ප්‍රතිඵල සහිත වෙන්න ඕනේ. ඒ ප්‍රතිඵල වගේම ගුරුවරයා දරුවන්ව ඒ විෂයට අදාළව හොඳට පුහුණු කරවන්න ඕනේ. විශේෂයෙන්ම සිලබස් එකේ හැම කරුණක්ම සම්පූර්ණයෙන්ම උගන්වන නෝට් එකක් දීලා ඒ හැම කරුණක්ම පැහැදිලිව උගන්වලා નિયમિત කාලෙට මාස 3-4කට කලින් සිලබස් එක කවර් කරන්න ඕනේ. ඒ ඔක්කොම දේවල් ටික අපේ පන්ති කරනවා විභාගයට මාස 3-4ට කලින්. ඒතර අවසාන මාස 3-4 අපිට කරන්න තියෙන්නේ පේපර්ස් විතරයි. අන්තිම දවසේ මේ හෙට විභාගේ අදත් උගන්වනවා. තීරි කවර් කරගන්න බැරුව. එහෙම කවදාවත් වෙන්නේ නැහැ පුතේ. එහෙනම් ඔන්න ඔය සියල්ල සම්පූර්ණ වුණාම තමයි පුතේ ඒ තුනක් විෂයට උපරිම ඒ තුනක් සහිත ප්‍රතිඵලයක් ගන්න අන්න ඔයාට අවස්ථාව ලැබෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති විෂයක ප්‍රතිඵලයක් ගන්න නම් මොනවද කරන්න ඕනි කියලා. ඊළඟට අපි බලමු බයෝ විෂය ධාරාව ගැන. බයෝ විෂය ධාරාවේ පුතේ තියෙනවා පාඩම් 10ක් ඉගෙන ගන්න. පාඩම් 10ක් තියෙනවා ඉගෙන ගන්න. අන්නේ පාඩම් 10 සම්පූර්ණයෙන් ඉගෙන ගත්ත දරුවෙක්ට තමයි සම්පූර්ණ පේපර් එක කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ හින්දා අපි අද තියරි ගොඩාක් ඔය පොතේ ලියන්නේ ලියන්නේ මූලික સિદ્ધාන්ත කීපයක් විතරයි. ඒකෙත් අපි මුලින්ම ලියන්නේ මෙන්න මේ කරුණු ටික. මොනවද? බයෝ විෂය ධාරාව තුල අපි මොනවද ප්‍රගුණ කළ යුතු මාතෘකා කියලා. right ලියන්නේ යටතේ ඒකකයක් දාන්න එපා. යුනිට් 1 කියලා දාන්න නැතුව ලියන්න. යන්නේ ජීව විද්‍යා විෂය ධාරාව තුල ජීව විද්‍යා විෂය ධාරාව තුල ඒකක 10කට අදාළ ඒකක 10කට අදාළ සිද්ධාන්ත ඉගෙනීම සිදු කළ යුතුය. ඉගෙනීම සිදු කළ යුතුය. ලියන්නට අංක 1 ජීව විද්‍යාව හැඳින්වීම. ජීව විද්‍යාව හැඳින්වීම අංක 1. අංක 2 ජීවයේ රසායනික සහ සෛලීය පදනම. ජීවයේ රසායනික සහ සෛලීය පදනම. රසායනික සහ සෛලීය පදනම.
අංක 3 පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය. ජීවීන්ගේ විවිධත්වය. අංක 4 ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. අංක 5 සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. මම සමහර වෙලාවට පොඩ්ඩක් කෙටි කරලා දෙන්නේ. සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. අංක 6 ප්‍රවේණි විද්‍යාව. අංක 6 ප්‍රවේණි විද්‍යාව. 6 වෙනි ඒකකය. 7 වෙනි ඒකකය අණුක ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. අංක 8 පාරිසරික ජීව විද්‍යාව. පාරිසරික ජීව විද්‍යාව. අංක 9 ශුද්‍ර ජීව විද්‍යාව. ශුද්‍ර ජීව විද්‍යාව. අංක 8 මොකක්ද පුතේ ලියුවේ? පාරිසරික ජීව විද්‍යාව නේ. අංක 9 ශුද්‍ර ජීව විද්‍යාව. එහෙනම් ලියා ගන්න අපේ සිලබස් එකේ අන්තිම පාඩම මොකද්ද? ව්‍යවහාරික ජීව විද්‍යාව. ව්‍යවහාරික ජීව විද්‍යාව. applied biology. ව්‍යවහාරික ජීව විද්‍යාව. ව්‍යවහාරික ජීව විද්‍යාව. right. එනකොන්න දැන් මම ඔයාලට සිලබස් එකේ තියෙන පාඩම් 10 කිව්වා. ඒ පාඩම් 10ම ඉගෙන ගත්ත දරුවෙක්ට තමයි විෂය නිර්දේශයේ ලකුණු 100ම ගන්න පුළුවන්. මේ ලකුණු 100 ගන්න පේපර් එක බයෝ අපේ A level විභාගේ මුලින්ම පළවෙනිම දවසේ තියෙන පේපර් එක තමයි බයෝ පේපර් එක. ඒක ගැන ගත්තොත් ඔක්කොම ඉවරයි. ඇයි? ඒක වරද්ද ගත්ත කියන ඉතින් අප්සෙට් නෙමෙයි නේ. අප්සෙට් අයියෝ මට බයෝ එක හරියට කරගන්න බැරි වුණා. කෙමිස්ට්‍රි කරගන්න පුළුවන් විද්‍යාන ෆිසික්ස් කොහොම කරගන්න මන්ද බයෝ එකත් හරියට කරගන්න බැරි වුණා. ඒක බයෝ පේපර් එක හරිය වැදගත්. ඒක මුලින්ම තියෙන එකනේ. ඒක මුලින්ම හොඳටම කරගන්න ඕනේ. බයෝ පේපර් එකේ තියෙනවා පුතේ MCQ 50ක් තියෙනවා. MCQ 50ක් තියෙනවා. MCQ 50ක් දක්වලා ලැබෙනවා බයෝ පේපර් එකේ. බයෝ පේපර් එකේ තියෙන MCQ 50ක්. ඔය MCQ 50ට අදාළව MCQ 50ට අදාළව ලකුණු 50ක් තියෙනවා. කෙලින්ම හැම MCQ එකකටම ලකුණු 50ක් එකක් තියෙන එක ගානේ 50යි. මාර වැඩි. ඇයි? MCQ ප්‍රශ්නයක් හරිනම් අනිවාර්යෙන්ම CM එක ලකුණක් තියෙනවා. 40ක් කරනම් 40යි. 50 මාරනම් 50යි. අය 50ම ගන්න පුළුවන්ද? 50ම හරියන කට්ටිය ඉන්නවද? අයියෝ ඕන තරම් ඉන්නවා. 50න් 50ම නිවැරදිම ලකුණු කරපු දරුවෝ ඕන තරම් පන්තිවල ඉන්නවා. 50න් 48 49 47 වගේ කට්ටිය නම් ඕන තරම් ඊටත් වඩා ඉන්නවා. 50න් 50ම ගත්ත කට්ටියත් ඉන්නවා.
එන MCQ පේපර් එකක් දෙනවා. බයෝ පේපර් එකේ පළවෙනිම දවසේ තියෙන පුතේ MCQ පේපර් එක. ඒක පැය දෙකක් තියෙනවා. ඒ පැය දෙක ගිහිල්ලා ලිව්වා ගෙදර ආවා. අම්මේ ලකුණු 50න් මට ඔන්න 49ක් වෙන එක MCQ එකක්ම ෂුවර් නෑ කියලා කවුරු හරි දරුවෙක් කියයි. සමහර දරුවෝ නගේ අම්මේ ෂුවර් එකට මට නෑ එක MCQ එකක් වැරදි නෑ ඔක්කොම හරි කියලා මට හිතෙනවා. මේ හිතුනට බල ඉන්නේ ඒවා. ඒවා හරිද වැරදිද කියලා පොත් පෙළ බලන්නේ නෑ. ඇයි ඊළඟ දවසේ තියෙනවා බයෝ වල දෙවෙනි කොටස. බයෝ වල දෙවෙනි කොටස තියෙනවා. බයෝ වල දෙවෙනි කොටසේ මොනවද තියෙන්නේ පුතේ? ඒක තියෙන්නේ ව්‍යුහගත ප්‍රශ්න 4ක් තියෙනවා. රචනා ප්‍රශ්න 6ක් තියෙනවා 4ක් තෝරලා ලියන්න ඕනි. 6ක් තියෙනවා 4ක් තෝරලා ලියන්න ඕනි. ව්‍යුහගත ප්‍රශ්න 4 එකකට ලකුණු 5 ගානේ 4ට ලකුණු 20ක් තියෙනවා. රචනා ප්‍රශ්න 6න් 4යි ලියන්න ඕනේ. එක රචනාවට ලකුණු 7.5ක් තියෙනවා. 7.5ක් තියෙනවා. તો රචනා 4ට ලකුණු 30යි. ව්‍යුහගත 4ට එකකට 5 ගානේ 4ට 20යි ලකුණු 50යි. MCQ 50ට ලකුණු 50යි. ඔක්කොම ලකුණු 100යි. එහෙනම් මෙන්න මේ පාඩම් 10 අතිශය නිවැරදිව ඉගෙනගත් දරුවෙක්ට ලකුණු 100 සීමාවට ආසන්න වෙනවා කියන එක මහ දෙයක් නෙමෙයි. ඕනතරම් දරුවෝ ඉන්නවා ලකුණු 90 සීමාව පවා ඉක්මව යාමේ හැකියාව තියෙන. අනිවාර්යෙන් ඉන්නවා. ඔයාටත් ඒ වගේ දරුවෙක් වෙන්න ඌමනාව තියෙනවනේ. මොකද පුතේ බයෝ පේපර් එකෙන් නේලෝ පටන් ගන්නනේ. ඔයාට තේරෙනවා නම් බයෝ පේපර් එකේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ වුණාම ලකුණු 90කට විතර කිට්ටුව නම් අනිවාර්යෙන් ඇති කියලා ඔය හිතට පොය පුංචි මොලේට දැනෙනවා නම් මගේ පුතේ. කෙමිස්ට්‍රි පේපර් එක ෆිසික්ස් පේපර් එක ඊළඟ දවසේ පොඩ්ඩක් අමාරු වුණත් හිතනවා මට කෙමිස්ට්‍රි පේපර් එකේ ලකුණු 80ක් විතර ඇත්තේ. එතකොට වගේ හිත කියනවා බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔයා බයෝ පේපර් එක හොඳටම කරානේ. ඉතින් ඔතන පොඩ්ඩක් අඩු වුණාද එච්චර හිතන්න යන්න එපා. හරි. ඔයා ඕපනින් ගියපු කට්ටිය ඕපනින් පේපර් එක නියමටම ලියලා තියෙන්නේ. මැදපොළ පොඩ්ඩක් අසාර්ථක වෙන්න පුළුවන්. අවුලක් නෑ. ඔයා හොඳටම කරලා තින්නේ පළවෙනියටම ලියපු පේපර් එක. මෙන්න මේ මානසිකත්වය ඕනේ පුතේ. ඒ මානසිකත්වය මේ පාඩම් 10 ඕනේ පුතේ. ඒ පාඩම් 10 ඔයා හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ පුතේ. ඔයාට ඉගෙන ගන්න කලින් මං ඒව හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒකටයි මම BSc, MSc, PhD ඒ විෂය ධාරාවේ ප්‍රවීණෙක් වෙලා ඔයාට මේ වෙලාවේ මේව උගන්වමින් ඉන්නේ. ඔයාට මේවා සිහිනයක් වෙන්නේ ලකුණු 100 ඔයාට පුළුවන්. ඒකට තමයි මේ උගන්වගෙන යන්නේ. මොනවද පුතේ මේ පළවෙනි පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ? පළවෙනි පාඩමේ යටතේ. පළවෙනිම කොටස යටතේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? පළවෙනිම කොටස යටතේ අපිට පුතේ ඉගෙන ගන්න තියෙනවා පළවෙනිම කොටසේ ජීවිද්‍යාව හැඳින්වීම. ඒක නම් මේ පැය දෙක තුනක පොඩි කතාවක්. ජීවිද්‍යාව හැඳින්වීම. ජීවිද්‍යාව හැඳින්වීම කියන කොටස. හරි. ඒ ජීවිද්‍යාව හැඳින්වීම කියන කොටසේදී අපි ඉගෙන ගන්නවා බයෝලොජි නේ. බයෝ කියන්නේ මොකද්ද? ජීවය. ලොජි කියන්නේ ලොජික් කියලා විෂයක් තියෙනව නේද? ලොජික් කියන්නේ තර්ක ශාස්ත්‍රයේ තර්ක ශාස්ත්‍රය. එන ජීවයේ පිළිබඳව තර්කානුකූල නැත්නම් විද්‍යාත්මකව හදාරන විද්‍යාවට තමයි ජීව විද්‍යාව කියන්නේ කියලා අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. තව ඉගෙන ගන්නවා අපි ජීව විද්‍යාව හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒ පළවෙනි පාඩමේදී. ඊට අපි දෙවෙනි පාඩමට. දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න පුතේ ලෝකයේ තියෙන විවිධ සෛල වර්ග ගැන මේ කෙටියෙන් කියන්නේ ශාක සෛල, සත්ව සෛල, දිලීර, බැක්ටීරියා. ඒ වගේම ලෝකයේ තියෙන විවිධ අණු වර්ග ගැන, මූලද්‍රව්‍ය ගැන, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ. තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමේ තියෙන ජීවීන්ගේ විවිධත්වය. ඔය ඕලෙවල් ඉගෙන ගත්තේ සිලෙන්ට්‍රේටා, ඇන්ලිඩා, ආත්‍රපෝඩා වගේ සත්ව කාණ්ඩ ගැන. බ්‍රයෝෆයිටා, ටෙරෝෆයිටා, ලයිකෝෆයිටා වගේ ශාක කාණ්ඩ ගැන, දිලීර ගැන අන්න ඉගෙන ගන්නවට අමතරව ලෝකය නිර්මාණය වුණේ හෙවත් පෘථුවිය බිහි වුණේ කොහොමද? ඒ පෘථුවියේ මුල්ම ජීවියා ඇති වුණේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා තුන්වෙනි පාඩම ජීවීන්ගේ විවිධත්වය පාඩමේදී. හතරවෙනි පාඩමට එනවා. හතරවෙනි පාඩම. ඒක ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාකයක පත්ත
පත්‍රයක ව්‍යුහය, කඳක ව්‍යුහය, මුලක ව්‍යුහය, උත්සේදන ක්‍රියාවලිය ඇතුළු ශාකයක් ආදාළ සියලුම ක්‍රියාවලි පිළිබඳව සහ ශාකවල ව්‍යුහ පිළිබඳව අපි මෙන්න මේ එකකෙදි ඉගෙන ගන්නවා. මේ ටිකට එනකොට පුතේ සාමාන්‍යයෙන් ලකුණු වලින් ගත්තොත්වා ලකුණු 32ක් විතර ප්‍රමාණයක් 30ක් 32ක් විතර සම්පූර්ණ කරලා තියෙනවා. පස්වෙනි ඒකකය ඒක තමයි අපේ සිලබස් එකේ තියෙන ලොකුම ඒකකය. සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. සත්ව ආකාරය සහ ඒ කියන්නේ මානව දේහේ සියලුම දේවල් ටික උගන්වනවා. උදාහරණ මිනිසගේ ස්නායුපත්‍ය මොළය ගැන, ඇස් ගැන, කන ගැන. දැන් කට්ටිය කියන ඇසට පේනවා. ඇසට පේන්නේ නැහැ. ඇත්තරම් පේන්නේ මොළයට. ඇසට ආලෝක කිරණ ආවම් පුතේ ඒව පණිවිඩයක් විදිහට මොළයට යනවා. මොළය තමයි මේ පණිවිඩය අඳුරගන්නේ. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. කනට නිකම් වෙන්නේ වායු ධාරාවක්, වාත ධාරාවක් විතරයි. ඒක මොළයට යනවා පණිවිඩයක් විදිහට. මොළය තමයි ඒක මොන ශබ්දයක්ද කියලා අඳුරගන්නේ. එන ස්නායු පද්ධති ගැන, සංවේදී අවයව ගැන, දේහයේ තියෙන සියලුම අස්ථි ගැන, හෘදය ගැන, වකුගඩු ගැන, පෙනහැලි ගැන ඒ සියල්ල අංශු මාත්‍රයක්වත් අඩු නැතුව වඩු ගන්නවා. සමහර දරුවෝ ඇවිල්ලා කියනවා මෙඩිකල් ෆැකල්ටි ඉන්න දරුවෝ අපි මෙඩිකල් ෆැකල්ටි පළවෙනි අවුරුද්ද උගන්වන්න ඉස්සෙල්ලා සැකිලි පද්ධතිය ඉගෙනනවා. උගන්වනකොට සර්වම තමයි මතක් වුනේ. සර් උගන්වපු විදිහටම කැම්පස් එකේ ලෙක්චරත් ඉගෙනනවා. අපිට මාර ලේසි වුණා සර් අපිට උගන්ලා තිබ්බ විදිහත් එක්කේ පාඩම අල්ලගන්න. එනම් මේ A level හරියට කරපු දරුවෙක්ට කැම්පස් එකේ විෂය ධාරාව පවා හරිම රසවත්. හරි කැමැත්තෙන් ඉගෙන ගන්න. එයි එයා දන්නවා A level වලදී අපි ඒවා ලස්සනට ඉගෙන ගත්තා කියලා. ඒවම තව දිගුවක්. ඒවත් ඒවම තව පුළුල් ලෙස ඉගෙන ගැනීමක් තමයි විෂය ධාරාව කැම්පස් එකේදී සිදු වෙන්නේ. එහෙනම් පස්වෙනි පාඩමට එනකොට පුතේ සාමාන්‍යයෙන් ලකුණු 50කට විතර කිට්ටු ප්‍රමාණයක් අරන්. ඊළඟ 6 වෙනි එකේ ප්‍රවේණි විද්‍යාව. ඔය දන්නව නේද ප්‍රවේණි විද්‍යාව පියා කවුද? ප්‍රවේණි විද්‍යාව පියා කවුද? ග්‍රෙගර් ජෙහාන් මෙන්ඩල්. දන්නව නේද? එහෙනම් මෙන්ඩල්ගේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ સિદ્ધාන්ත අපි ඉගෙන ගන්නවා. ඩාවින් ගැන ඉගෙන ගන්න තියෙනවා අපිට 3 වෙනි පාඩමේදී. දැන් ඩාවින් කියනවා දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යනවලු. ඩාවින් ඉතින් ඒ දවස්වල මිනිස්සු 10 ගණන් වට කරගෙන දේශන දෙනවා මේ වගේ. මේ මං වගේ. හරි. ඩාවින් කියනවා දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යනවා. ඒ වගේම කියනවා පවුලක ඉන්න දරුවෝ බලන්න ওই දරුවෝ තුන් දෙනා එකිනෙකට වෙනස් නේද? ඒවත් දරුවන් අතර ප්‍රභේදන හේවත් වෙනස්කම් තියෙනවා කියලා ඩාවින් කියනවා දැන්. කියනකොට ඔය අතර ඉන්න මිනිස්සෙන් නැගිටිනවා. කොහොමද ඩාවින් මහත්මයා දෙමාපියන්ගේ ලක්ෂණ මේ අපේ දරුවන් අපිට අපේ ලක්ෂණ දරුවන්ට ගියේ කොහොමද? ඩාවින් කියන ඒක නම් මන් දන්නේ නැහැ යනවා. මාර වැඩනේ ඩාවින් දැන හිටියේ නැහැ. තව දෙමාපියෙක් කියනවා මේ අපේ දරුවෝ තුන් දෙනා එකිනෙකාගෙන් වෙනස් වුණේ කොහොමද? ඩාවින් කියන ඒක නම් මන් දන්නේ නැහැ. ඒකිනෙ වෙනස්. ඇයි ඩාවින්ට පුතේ කියන්න බැරුනේ? ඒ කියන්න බැරුනේ ඇයි කියලා අපි ඉගෙන ගන්නේ බයෝ වලදී. ඩාවින් ප්‍රවේණි විද්‍යාව දැනන් හිටියේ නෑ. ඒ කාලේ මෙන්ඩල් හිටියේ නෑ. ඩාවින්ට පස්සේ ආපු මෙන්ඩල් තමයි ප්‍රවේණි විද්‍යාව ලෝකෙට ඉදිරිපත් කරේ. එයා තමයි කියලා දුන්නේ අර ඩාවින් කියපු විදිහට දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට යන්නේ කොහොමද? දරුවෝ එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා දුන්නේ මෙන්ඩල්. එහෙනම් ඩාවින්ට බැරි වුණු කොටස් පසු කාලිනව මෙන්ඩල් එකතු කරා බයෝ වලට. ඒ වගේ තව කට්ටිය ජීවිද්‍යාවට එකතු කරපු ඒ සියල්ලේ හොඳම සාරය තමයි බයෝ කියලා විෂය ධාරාවක් විදිහට ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න. ඊළඟට අපි ප්‍රවේණි විද්‍යාවෙන් පස්සේ යන්නේ අණුක ජීවිද්‍යාව. ලත්ති රසවත් පාඩමක්. කට්ටිය ඇහුවා අලුත් සිලබස් එක දානකොට විෂය නිර්දේශය දානකොට මෙච්චර සංකීර්ණ විෂය කොටස් මොනවද කියලා. කොටින්ම කියනවා නම් අපිට විෂය නිර්දේශය පිළිබඳ නඩුමකට යන්න වුණා. නඩුමකට යන්න පවා වුණා සමහර අවස්ථාවල. ලංකාවේ බයෝ ගුරුවරු සමහරෙක් නඩු දාන්න වුණා විෂය නිර්දේශය නිවැරදිව ලබා දෙන්න දරුවන්ට කියලා. ඒ විෂය නිර්දේශය තුල තිබ්බා PCR කියලා වචනයක් එහෙම. සමහර ගුරුකෝ ඔව්ව වැඩන්නේ ඔය අයින් කරන්න කියන අපි එක්කින් එකට හඬ නගා කිව්වා පිස්සුද ඕව අයින් කරන්න එපා. මේ 2018 කතාවක් මම කියන්නේ. ඕව අයින් කරන්න එපා සිලබස් එකේ. ඕවා තියන්න.
නමුත් තව ගුරුවරයෙක් මේ කවදාවත් ඕන වෙනවා PCR මොකටද ඕවා? නමුත් අද වෙනකොට අපි කරපු සටන ඒ දීපු සමහර ජීවිතය ඉහළම අංග කොච්චර ජීවිතයට බද්ධයිද කියලා මේ කොරෝනාත් එක්ක තමයි ලංකාව මිනිස්සු මුලින්ම PCR කියන වචනේ ඇහෙන්න පටන් ගත්තේ. polymerase chain reaction, polymerase දාම ප්‍රතික්‍රියාව, කේරි මුලිස් තමයි ඒක ලෝකෙට මුලින්ම ඉදිරිපත් කරපු පුද්ගලයා. අන්නේ වගේ ජීවිද්‍යාවේ නූතන භාවිතයන් අතිශයින් උගන්වන විෂය කොටස තමයි අණුක ජීවිද්‍යාව. ඊට පස්සේ අපි යනවා අති මනරම් පාඩමකට, පාරිසරික ජීවිද්‍යාව. ලෝකෙ තියෙන විවිධ පරිසර පද්ධති පුරා අපි සැරිසරනවා. ඇමසන්ද කොංගෝද ඒ හැම තැනකම අපි යනවා. පැම්පාස් තෘණ බිම් වලට අපි යන ගමන් ලෝකෙ කෙන්යාවේ තියෙන සැවන බිම් වලට අපි යනවා. ඒ සැවන බිම් වල සැරිසරන විවිධ සත්ව කාණ්ඩ, කොංගෝ වනාන්තරයේ ඉන්න විවිධ සත්ව කාණ්ඩ, මිසිසිපි ඉන්න විවිධ ජීවි කාණ්ඩ, නයිල් ගඟේ ඉන්න විවිධ මත්ස්‍ය විශේෂ ඇතුළු ලෝකේ ඉන්න සත්ව කාණ්ඩ, ශාක කාණ්ඩ පිළිබඳව අපි පරිසර විද්‍යාව ඉගෙන ගන්නවා. ඒ ලෝකේ පුරා සැරිසරලා විතරක් නවතින්නේ නැහැ. ලංකාවේ සිංහ රාජ්‍යය අපි සැරිසරනවා. උඩවල වනාන්තරයේ තියෙන ජීවි ප්‍රජා ගැන අපි ඉගෙන ගන්නවා. කොහෙද? පාරිසරික ජීවිද්‍යාවට. මනරම් පාඩම. හෝඩන් තැන්නද වට දැනගන්න ඕන. මනරම් ලෙස ඉගෙන ගන්න තියෙනවා පාරිසරික ජීවිද්‍යාවට. ඊළඟට එතනින් අපි යනවා අංක 9. ශුද්‍ර ජීවිද්‍යාව. ඔන්න මේ දවස්වල දැවැන්ත ලෙස අපි කතා කරන්නේ වෛරස් ගැන නේද? ශුද්‍ර ජීවියෙක් වන වෛරස් ගැන. එයා විතරද? බැක්ටීරියා, දිලීර, වෛරස වගේ ශුද්‍ර ජීවීන් ගැන. කට්ටියට එහෙම කියනකොට හිතෙන්නේ මේගොල්ලෝ නම් මහා කරදරයක් කියලා. වෛරස්, බැක්ටීරියා, දිලීර බොහෝමයක්. අතුරින් වෛරස නම් පුතේ අනිවාර්යෙන් කරදරයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මට රෝග හදනවා. හැබැයි දැනගෙන ඉන්න ඕනේ බැක්ටීරියා බහුතරයක් අපිට රෝග හදන්නේ නැහැ. දිලීර බහුතරයක් අපිට රෝග හදන්නේ නැහැ. වෛරස නම් අනිවාර්යෙන් හානිකරමයි. එහෙනම් ඔන්න ශුද්‍ර ජීවි විද්‍යාව, විවිධ ශුද්‍ර ජීවි කාණ්ඩ ගැන. ඒ ශුද්‍ර ජීවීන් මගින් හදන එන්නත් ගැන. ඔය හදන කොවිඩ් එන්නත ඒක හැදුවේ අඩපණ කරපු ශුද්‍ර ජීවියෙක් යොදාගෙන. එන්නත් නිෂ්පාදනය කරන්නේ කොහොමද? කොවිඩ් රෝගේ පාලනය කරන්න අවශ්‍ය එන්නත නිෂ්පාදනය කරනකොට ලෝකේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු කීප දෙනෙක් එකතු වෙලා දැනගෙන ඉන්න ඒ මහාචාර්ය කණ්ඩායමේ හිටපු 11 දෙනාගේ 3 දෙනෙක්ම ලංකාවේ. අදන්නවද ඒක? 3 දෙනෙක්ම ලංකාවේ. එක්කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලෙත්, එක්කෙනෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, අනිත් එක ජයවර්ධන විශ්වවිද්‍යාලය. ඒගොල්ලෝ තමයි කොවිඩ් එන්නත නිර්මාණ කරන කාර්යයේදී ප්‍රමුඛත්වයේ ගත්තේ. ඒගොල්ලොත් ඔයා වගේ දවසක A level පන්තියට ඇවිල්ලා මේ වගේ විෂය ඉගෙන ගන්න පටන් ගන්න නැති. එතනින් ජීවිද්‍යාව විෂය වගේම කෙමිස්ට්‍රි ෆිසික්ස් ගැනත් හොඳ අවබෝධයක් ගන්න ඇති. අරගෙන ලංකා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරන්න ඇති. අපි දුම් කොළඹින් කියලා. හදාරන්න ඇති. ඊට පස්සේ කොයිම්බ්‍රා වගේ විශ්වවිද්‍යාල ගිහලා විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන්න ඇති. එතනින් පස්සේ ලෝකයේ සුවපත් කරන කාර්යයක ඒගොල්ලෝ නියැලෙන්න ඇති. ඒක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අමාරු නෑ. එච්චර දුර ගමනක් කෙනෙක් කාටද අමාරු කියලා කිසිසේත් නෑ. ඒක ලේසි. ඒ හින්දානේ ලෝකයේ 11 දෙනෙක් අතරට 3 දෙනෙක් ලංකාවෙන් එන්නේ. તો ලෝකේ රට කොච්චර තියෙනවද? එක රටකින් එක්කෙනෙක්වත් නෑ නේ. සමහර රටවලින් එක්කෙනෙක්වත් නෑ. නමුත් ලංකාවෙන් 3 දෙනෙක් ඉන්නවා. එච්චර ප්‍රබල දැනුමක් සහිත පුද්ගලයෝ තමයි අපේ ලංකාව තුළ ඉන්නේ. මේ 2024 A level කරන්න ඇවිල්ලා තින්නේ ඒ වගේ අති විශිෂ්ට නිර්මාණාත්මක මනසක් තියෙන දරුවෝ. ඒගොල්ලන්ට ඔయిత වඩා එහා ඉලක්ක වලට යන්න පුළුවන්. එහෙනම් ශුද්‍ර ජීවි විද්‍යාවේ අපි විවිධ ශුද්ධී කාණ්ඩ, විවිධ එන්නත් වර්ග, ශුද්ධී භාවිතයෙන් නිපදවන විවිධ ආහාර වර්ග නිපදවන චීස්, තව යෝගට්, දන්නව නේද? මී කිරි, බියර්, අන්නේ විවිධ කර්මාන්ත වර්ග ගැනත් අපි ඉගෙන ගන්න. 10 වෙනි පාඩම ව්‍යවහාරික ජීවිද්‍යාව. ව්‍යවහාරික ජීවිද්‍යාව යටතේ අපි ඉගෙන ගන්නවා පුතේ මිනිසාට හානි කරන පරපෝෂිතයන් ගැන. මේ දවස්වල ලංකාවේ කොවිඩ් වලට අමතරව දරුණු හානියක් කරමින් හොස්පිටල් වල ඇඳන් වල ඉඩ නැහැ. කාලෙකදී කොවිඩ් හින්දා, දැන් ඩෙන්ගු හින්දා.
මට ආරංචියක් ආව සමහර හොස්පිටල් වල ඇඳේ ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නවා. ඇඳ දෙපැත්තේ බිම තව දෙන්නෙක් ඉන්නවා. ඔක්කොම හතරයි. මොකද රෝගය? ඩෙන්ගු. මේ වගේ රෝග පිළිබඳව දැනුම A-level පන්තියේදීම පුළුල් ලෙස දෙනවා 10 වෙනි පාඩම ව්‍යවහාරික ජීවිතය. ඒක දෙනවා ඩෙන්ගු හැදෙන්නේ කොහොමද? ඩෙන්ගු රෝගේ ලක්ෂණ මොනවද? ඩෙන්ගු වළක්ව ගන්නේ කොහොමද? ඔන්න උගන්වනවා. තව ගෙදර විසිතුරු මත්ස්‍ය ටැංකියක් හදාගන්නේ කොහොමද? ඒක නඩත්තු කරන්නේ කොහොමද? විසිතුරු මත්ස්‍ය වර්ග තෝරගන්නේ කොහොමද? ඔන්න උගන්වනවා. එතනින් ගියාට පස්සේ උගන්වනවා පටක රෝපණය ගැන, ශාක බද්ධ කිරීම ගැන, ඇතුළු බයෝල සාමාන්‍ය යෙදීම් applied biology ව්‍යවහාරික ජීවිතය. මෙන්න මේ ඒකක 10 තමයි පොතේ අපිට ඔය කාල සීමාව තුලදී උගන්වන්න තියෙන්නේ. ඒ කාල සීමාව තුලදී ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි මම කිව්වාට විභාගෙට මාස කීපයකට කලින් ඒක සම්පූර්ණ කරලා දෙනවා. ඒතර ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද අවස්ථාව විභාගෙට කාලයකට කලින් බයෝ ටික ඉවරයිනේ. බයෝ ටික උගන්වලා ඉවරයි. දැන් මේ දවස් ඔයාලා අහලා බලන්න බුරු කියයිද දන්නේ නැහැ 2021 අක්කලා ඊළඟේ. ඇත්තටම ධනංජය සර් මාස 2-3කට කලින් හරි මේ කොවිඩ් හින්දා අපිට මාස 3කට විතර කලින් තමයි ඒගොල්ලන්ට ඉවර කරලා දුන්නේ සිලබස් එක. සමහර කාලවල සාමාන්‍ය අවස්ථාවල නම් විභාගෙට මාස 5කටවත් කලින් විෂය නිර්දේශය අවසන් කරනවා. ඒක ළමයින්ට මාර වාසියක්, හිතට හරිම සැහැල්ලුවක්. මොකද ඒක කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට වැඩි කාලයක් යොදවන්න පුළුවන්. තේරුණා නේද? වැඩි කාලයක් යෙදවීමේ හැකියාව තියෙනවා. මෙන්න එහෙනම් අපි අද මේ වෙනකොටවත් එක්ක සාකච්ඡා කරන් ආවේ පුතේ බයෝ කියන විෂය තෝරගෙන ඒ තෝරගත්ත විෂය ඇතුලේ දක්ෂයෙක් වෙලා ඒ දක්ෂයෙක් වෙන්න අවශ්‍ය කරන පාඩම් ටික ඒ පාඩම් ටික ඉගෙන ගත්තට පස්සේ යන්න තියෙන පළවෙනි පාඨමාලාව මොනවද? වෛද්‍ය විද්‍යාලය. ඒව ගැන අපි කිව්වේ. එතනින් පස්සේ මට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් දරුවෝ උසස් පෙළට තෝරගන්න ඕනේ එක්ක විද්‍යා විෂය ධාරාව, එක්ක ගණිත විෂය ධාරාව, එක්ක කෘෂි විද්‍යාව. විශේෂයෙන් මට කියන්න ඕනේ ජීව විද්‍යාව සම්බන්ධව අපි කතා කරන්නේ ඒකනේ. අනිත් අංග මේවා හොඳ නෑ නෙවෙයි, ඒවත් හොඳටම හොඳයි. කවුරු හරි පුතේ මෙඩිකල් ෆැකල්ටිය අවුරුදු 5ක්නේ. සාමාන්‍ය ඔක්කොම ඇත්ත අවුරුදු 6කට විතර කිට්ටු කාලයක් යනවා. ඒතර 2024 A level කරොත් එහෙම 2030 දී වගේ තමයි ඔයා කැම්පස් එකෙන් අවුට් වෙන්නේ. ඔයාලා සාමාන්‍ය විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා අවුරුද්දකින් පස්සේ විතර තමයි පත් වීම හම්බෙන්නේ. 2031 දී විතර පත් වීම හම්බුණා කියලා හිතමු. අපි හීනේ ඉන්නේ දැන්. 2031 දී විතර පත් වීම හම්බුණා. සාමාන්‍යයෙන් මගේ ගණනය කිරීම වලට අනුව 2031 පත් වීම ලැබිලා වගේ පළවෙනි වැටුප, සාමාන්‍ය ආරම්භක පළමු වැටුප මගේ මතකයේ හැටියට, මගේ ගණනයන් වලට හැටියට 2031 නේ රුපියල් 1,40,000ක් විතර වෙයි. වෛද්‍ය වෘත්තිය තුළ පිවිසි පළමු රජයෙන් ලබා දෙන වැටුප 1,30,000ක් ඔත්තේ. හරි, ඔයගේ එච්චර ගාණක් හම්බ වෙනවද? අපෝ, ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද වෛද්‍ය වෘත්තියේ ලැබෙන ලොකුම ප්‍රතිභාවය? කිසිම ඉන්ටර්විව් එකකට යන්න නැහැ. වෙන මොන විෂය ධාරාව ඉගෙනගෙන මොන ඩිග්‍රී ගත්තත් අනේ ඉතින් එක එක ආයතනෙන් ආයතනෙට ෆයිල් එකක් තියාගෙන සර් මට මේ උපාධිය තියෙනවා මාව රස්සාවට ගන්න කිය යන්න ඕනේ ඉන්ටර්ව් වලට. මේක ඉන්ටර්ව් නෑ. වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ඕනෙම දරුවෙකුට රජය විසින් අනිවාර්යෙන් ස්ථිරවම ජොබ් එක දෙනවා. ඔයාලට මේ දවස්වල අන්තර්ජාලය පුරා යනවනම් වෙන රටවල් වල රජයේ විසින් ඉල්ලුම් කරලා තියෙන ඒවා බලනවා නම් ලෝකේ ප්‍රබලම රටවල් මේ දවස්වල වැඩියෙන්ම ඉල්ලුම් කරලා තියෙන වෛද්‍යවරුන්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ වෛද්‍යවරුන්ට ඒගොල්ලෝ ඕන තරම් අවස්ථාව දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ රටට එන්න, ඒගොල්ලන්ගේ රටට එන්න ඕන තරම් අවස්ථාව දීලා තියෙනවා. එහෙනම් වෛද්‍ය වෘත්තියේ ලංකාව වගේම පිටරටවලත් ලොකු ඉල්ලුමක් තියෙනවා. හරි, ලංකාව වගේම පිටරටවල් වලත් විශාල ඉල්ලුමක් තියෙනවා වෛද්‍ය වෘත්තිය සඳහා. ඒදා මෙන්න මේ වෛද්‍ය වෘත්තිය තෝරගන්න අපි හැමතිස්සෙම කියන්නේ කොහොම හරි try එක දෙන්න. කවුරු හරි දැන් අහන ප්‍රශ්නයක් සමහරට මෙඩිසින් යන්න බැරි වුණොත්
මෙඩිසින් යන්න බැරි වුණොත් ලංකාවේ පාඨමාලා ජීවිද්‍යාව හදාරන දරුවෙක්ට අංක 1ටම තෝරගන්න තියෙන පාඩම වෛද්‍ය විද්‍යාව. ඒක බැරි වෙන එක්කෙන්ට එතන ඉඳන් තව පාඨමාලා 70ක් පමණ තියෙනවා. ඒ කියන්නේ ජීවිද්‍යාව බැරි වුණොත් තව පාඨමාලා 70ක් තියෙන උපාධි පාඨමාලා. ලේසි ගණන් නෙමෙයි. මොන විෂය ධාරාව ඉගෙන ගත්තත් මෙච්චර පාඨමාලා සංඛ්‍යාවක් නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ බයෝ ඉගෙන ගත්ත දරුවෙක්ට කැම්පස් එකට යන එක හරීම ලේසි වැඩක්. ඒ පාඨමාලා ගොඩායිනේ. එඳ ගන්න ප්‍රමාණය අතිශයින් වැඩි. සාමාන්‍යයෙන් කැම්පස් වලට ගන්න දරුවන්ගෙන් විෂය ධාරා තියෙනවනේ විෂය ධාරා 8ක් විතර ලංකාවේ තියෙනවා. ඒ විෂය ධාරා 8ක් විතර ප්‍රමාණයක් තිබ්බට කැම්පස් වලට ගන්න මුළු ප්‍රමාණය 147ක් විතර. ගන්නේ බයෝ කරන දරුවන්. ඉතුරු විෂය ධාරා 7ෙන්ම තමයි ගන්නේ. ඉතිරි 153. 147ක්ම ගන්නේ බයෝ කරපු දරුවෝ. නෝට තේරෙනවා බයෝ කරන දරුවෙක්ට තියෙන අවස්ථා ප්‍රමාණය වැඩි විශ්වවිද්‍යාලයට ඇතුල් වීම සඳහා. මෙන්න හින්දා වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි තියෙන එකම අවස්ථාව. තව තියෙනවා. කියන එක තමයි මම මේ ඊළඟට ඕගලන්ට කිව්වේ. ඊළඟට අවසානයේ ඕගලන්ට විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන. අපි O level කළා A level කරලා මෙතනට එනකොට අපිට O level පන්තියේදී අම්මලා නේද ශිෂ්‍යත්ව කාලේදී අම්මා තාත්තා හැමතිස්සෙම බැලුවා ඔයා වැඩ කරනවද නැද්ද ඒවා බැලුවා. A level කාලේදී ඔයාගේ පිටිපස්සෙන් ඉඳගෙන හැම දෙයක්ම බලන්න අම්මට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව බොහෝ විෂය කරුණු අලුතෙන්ම එකතු වෙච්ච දේවල්. අම්මා සමහරට ඒ කාලේ A level බයෝ කරලා තිබ්බත් දැන් ඒවා අම්මට තේරෙන්නේ නැහැ. මොකද අලුතෙන්ම ඒවා ගොඩක් එකතු කළා. ඉතින් මේකේ ਸਰව සම්පූර්ණ වගකීම තියෙන පුතේ ඔයාට. ਸਰව සම්පූර්ණ වගකීම තුල බයෝ වලට විෂයට එකක්, කෙමිස්ට්‍රි එකක්, ෆිසික්ස් එකක් ගන්න ਸਰව සම්පූර්ණ වගකීම තියෙන ඔයාට. ඔයාගේ වගකීම අනිවාර්යෙන් උපරිමෙන් ඉටු කළ යුතුයි. තේරුණානේ? ඒ උපරිමෙන් ඉටු කරනවාද කියලා බලන්න කවුරුත් නැහැ. එක් කළ යුත්තේ ඔයාම තමයි. ඔයාගේ හීනේ තියෙන්න ඕනේ මම අතනට ඔය සර් කියපු විදිහට ලංකා විශ්වවිද්‍යාලෙක මෙඩිකල් ෆැකල්ටිට ගිහිල්ලා එතනින් පිටරට විශ්වවිද්‍යාලයක යනවා. අපේ අම්මලා තාත්තලාවත් මම එක්කගෙන යනවා. ඒ හීනවල වයින්න ඕනේ. සර් කියන විදිහට පළවෙනි වැටපු විදිහට 1,40,000 50,000 හම්බෙනවනම් මගේ හිතේ තියෙනවා අපේ තාත්තට මෙන්න මේ වගේ දෙයක් අරන් දෙන්න. අම්මට මෙන්න මේ වගේ දෙයක් අරන් දෙන්න. නංගිට අක්කට මල්ලිට මේ වගේ දෙයක් අරන් දෙන්න. අපේ ගෙදර කට්ටියට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් හදලා දෙන්න. ඒවා හරීම ලේසි තත්ත්ව බවට පත් වෙනවා. මට මතකයි මං ගත්ත දෙවෙනි වාහනේ ගත්තේ හොස්පිටල් එක ડોක්ටර් කෙනෙක්ගෙන් ගත්තේ. එයාට ඒක පර්මිට් එකට වෛද්‍යවරුන්ට සුවිශේෂී බලපත්‍රයක් තියෙනවා. එම වාහනේ වෙළඳ පොලින් ගන්නවා නම් ඒ කාලේ මට මතක විදිහට රුපියල් කෝටි 2.5ක් විතර යනවා. නමුත් අනේ වෛද්‍යවරයාට ඒක ලැබුණේ ලක්ෂ 70කට වගේ මිලකට. මම නිකන් ගිහිල්ලා ගන්නවනම් කෝටි 2.5ක් දෙන්න ඕන. වෛද්‍යවරයා ගන්නවනම් ලක්ෂ 60ක් 70ක් දෙන්න ඕන. අන්න වෛද්‍යවරුන්ට ලෝකේ නෙමෙයි ලංකාවේ තියෙන සැලකිල්ල. හරි තීරුබදු රහිත මිලට වාහනයක් දෙනවා. ඒ ලක්ෂ 70 ගෙවන්න මට මතක විදිහට අවුරුදු 20ක හෝ 25ක ලෝන් එකක් දෙනවා. ලක්ෂ 70 ගෙවන්නත් අවුරුදු 20ක් 25ක ලෝන් එකක් දෙනවා ගෙවන්න. මට මතකයි එයා ඒ ડોක්ටර් අරන් තිබ්බා ඊට කලින් අවුරුදු වාහනයක් ඊළඟ පර්මිට් එක එයාට වැඩක් නැහැ. දැන් ළඟ අවුරුදු දෙක වාහන වැඩක් නැහැ. ඒක තමයි විකුණුවේ. හරි. ඉන්න මෙන්න හොඳ වැටුප් ඉහළ සමාජ තලයක් සහ ඔය හීන ඇතුලේ තිබ්බ හොඳ වාහන ඒවත් තියෙනවනේ. කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම වාසාසයි. අපි ඔය බොරු කියලා වැඩක් නැහැ නේ. ඔකනේ අපේ ගෙදර නම් ඕනතරම් වාහන තියෙනවා. ඔයාගේ නෙමෙයිනේ. ඔයාගේ නෙමෙයිනේ. අපේ ගෙදරත් තියෙන වාහන නවත්තලා තිබ්බා. අපේ නෙමෙයි. අපේ තාත්තා අමාත්‍යාංශික ලේකම් කෙනෙක්. එයාව එක්කන් එන්නේ එක්කන් යන වාහන හවසට ඇවිල්ලා නවත්තන්නේ ගේ මිදුලේ නවත්තලා යනවා ඩ්‍රයිවර්. උදේට ආයෙ ඇවිල්ලා තාත්තා එක්කන් යනවා. අපේ නෙමෙයි. මම හැමදාම උඩේ ඉඳන් බලනකොට වාහනේ පේනකොට මම කිය තාත්තට කියන ඕ අපේ දේ නෙමෙයි තාත්තේ. මම නම් දවසක ඌට වඩා හොඳ වාහන ගන්නවා. ඒක අපේ. ඒ තාත්තගේ රස්සාව මම නරකයි කිව්වේ නෑ. තාත්තේ වාහනේ යන්නේ ලොකු සුසුකම් කොට සම්පූර්ණ කළා. හරි මම කියන්නේ අද ඔය gedara කට්ටියට තියෙන දේවල් වලට ගණන් හදන්න එපා.
අක්කට අයියට ඔයාට තුන් දෙනාට බෙදෙන දේවල් ගැන හිතන්න එපා. හැමතිස්සෙම හිතන්න මම නම් අපේ ගෙදර කට්ටියකින් රුපියලක දෙයක්වත් ඔය දායාද විදිහට ගන්න නැහැ. නේ අම්මේ මට අර ඉඩම දෙන්න අම්මේ මට අර ගේ දෙන්න කියන්නේ. ඒ වගේ මොකද කියන්නේ? අම්මේම ડોක්ටර් කෙනෙක්. මට හොඳ වටුපක් තියෙනවා. මම ගයක් හොඳ එකක් හදන්නම්. හරි. මං ගයක් හොඳ එකක් හදන්නම්. ඒ වගේම මේ ඔය තියෙන දේවල් දෙන්න අපේ අක්කට, අයියට, නංගිට, මල්ලිට ඒගොල්ලන්ට දෙන්න. මට ඕනේ. අන්න ඒ කියන්න තරම් ලොකු ධෛර්යයක් වාට සතු තියෙනවා. ඒ ධෛර්යය ගොඩනගන්න හොඳ රස්සාවක් කරන්න ඕනේ. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව. වෛද්‍යවරයෙක් වුණා මේ ප්‍රශ්න බහුතරයකට උත්තර ලැබෙනවා. වෛද්‍යවරයෙක් නොවි ඊට පල්ලෙහා විශේෂ ශාස්ත්‍රයකට ගියා ජීවිද්‍යාව හදාරලා හොඳ රස්සාවකට යන්න පුළුවන්. අන්නේ ප්‍රශ්න ගොඩකට වාට ඒකත් එක්ක උත්තර ලැබෙනවා. එහෙනම් පුතේ මගේ පන්ති මාලාව තුල ඔයා වොන්න ඔය විශේෂ ශාස්ත්‍රය තුල අති දක්ෂයෙක් විතරක් කරනව නෙමේ ඔයාගේ ජීවිතේ ඕගලන්ගේ පවුලට සතුට ලබා දෙන එකම පුද්ගලයා ඔයා බවට මම පත් කරනවා. අපි කියන තේමා පාඩේ තමයි එක පවුලක එකෙක් ડોක්ටර් කෙනෙක් වුණා නම් පවුලම ගොඩ. එක පවුලක එකෙක් ડોක්ටර් කෙනෙක් වුණා නම් පවුලම ගොඩ. සමහර අපේ පන්ති වලට ආපු දරුවෝ ඉන්නවා. ඒ දරුවගේ අම්මාගේ අක්කා, අම්මගේ අයියා, අම්මගේ මල්ලි මේ ළඟ සියලු પરම්පරාවල ඉන්න ડોක්ටර්ස්ලා. නමුත් සමහර දරුවෝ කියනවා අපේ પરම්පරාවේ කාගේවත් දොස්තර කෙනෙක් නැහැ. මම තමයි අපේ પરම්පරාවෙන් තේරිච්ච එකම වෛද්‍යවරයා. අන්න ඒක තමයි අභිමානයි. ඔය අම්මටයි තාත්තටයි පුතේ කෙමිස්ට්‍රි තේරෙන්නේ නැහැ. ෆිසික්ස් තේරෙන්නේ නැහැ. ඒන දවසක A level paper එක ඉවරලා ඇවිල්ලා කියන්න එපා. කෙමිස්ට්‍රි අමාරුයි අම්මේ, ෆිසික්ස් අමාරුයි, බයෝ අමාරුයි කියලා කියන්න එපා. ඒගොල්ලොන්ට තේරෙන්නේ ඒ තුනක් තියෙනවා අම්මේ. මම මෙඩිකල් ෆැකල්ටි තේරුණා. ඒක ඒගොල්ලන්ට තේරෙනවා. ඊට අවුරුදු 5කට විතර පස්සේ වා කියන අම්මේ උපාධි ප්‍රදාන උත්සවය තියෙනවා. එන්න. ආ දන්නවද? ඔය ගොඩාක් උපාධි ප්‍රදාන උත්සව තියෙන BMICH එකේනේ. ඒ BMICH එකේ උපාධි ප්‍රදාන උත්සව තියෙනකොට ආසන පනවනවා. ආසන නම් කළා තියෙන. ඔයාගේ අම්මගේ තාත්තගේ නම් ගහපු ආසන දෙකක් තියෙනවා. අම්මටයි තාත්තට ඇවිල්ලා ආසන දෙකේ වාඩි වෙන්න පුළුවන්. කොච්චර සල්ලි තියෙන දෙමාපිය කෙනෙක්ට උනත් සල්ලි තිබ්බට ඒ ආසනවල වාඩි වෙන්න බෑ. වාඩි වෙන්න නම් වෛද්‍ය උපාධිය ගන්න හෝ ජීවිද්‍යා උපාධිය ගන්න දරුවා ඉන්න ඕනේ ඉදිරි පෙළ. පොලිමේ ඉන්න ඕනේ. දරුවා පොලිමේ ඉන්නව නම් තමයි අම්මට වාඩි වෙන්න පුළුවන්, තාත්තට වාඩි වෙන්න පුළුවන්. මට මතකයි මම ජීවිද්‍යා උපාධිය ගනිද්දී MSc එක ගනිද්දී ආචාර්ය උපාධිය ගනිද්දී නම් ඒ දෙකම ගනිද්දී BSc ගනිද්දී MSc ගනිද්දී අපේ අම්මයි තාත්තයි දෙන්නම හිටියා. නමුත් ඉදිරි වර්ෂයකදී මම ආචාර්ය උපාධිය ගනිද්දී ඒ දෙන්නම මාත් එක්ක නැහැ. ඒ කාලය එහෙම ගෙවිලා යනවා. ඒක නවත්තන්න බෑ. කරන්න දෙයක් නැහැ. අපි හිතන සමහර දේවල් එහෙම වෙන්නේ නැහැ. නමුත් මම දන්නවා ඒගොල්ලෝ මාත් එක්ක හිටපු කාලය තුල මට පුළුවන් උපරිම ප්‍රමාණය මම ඒගොල්ලන්ව සතුටින් තිබ්බා. ඒකට මට ලොකු ආර්ථික හයියක් තිබ්බා. ඒවා අපේ පන්තිවල ළමයින්ගේ අම්මලා තාත්තලා තමයි ඒව මට ගෙනත් දුන්නේ. එනම ඒගොල්ලෝ හොඳට සැලකුවා. එහෙම දවසක අන්නේ වගේ උපාධි ප්‍රදානෝත්සවයක අම්මවයි තාත්තවයි පුටුවේ වාඩි කරවන්න පුතේ. ඔයාගේ නම කියනකොට මට මතකයි ධනංජය ආර්යදාස කියලා කියනකොට මං හැරලා බැලුවා. අම්මයි තාත්තයි පුටුවෙන් නැගිටලා අප්පුඩි ගන්නවා. හරි මම අනිත් ළමයි මොනවා හිතුවත් දන්නේ මං ඒ දෙන්නට අත වෙනවා. මට ඒ වෙලාව අත වැනුණා. මම අත වැනුවා. අත වන්නකොට මට මතකයි තාත්තත්. ඒ තාත්තට තිබ්බ සතුට මට සල්ලි වලින් ගෙනත් දෙන්න බෑ. එහෙනම් මගේ පුතේ අපි මේ අද පටන් ගත්ත වැඩේ ඉවර කරමු. අන්න ඒ වගේ දවසක් ඔයාගේ අම්මටයි තාත්තටයි ගෙනත් දීලා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය මං ඔයා වෙනුවෙන් කරනවා. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමේ කෙලවර වෙනකම් මං ඔබතුමාලා වෙනුවෙන් කරනවා. ඔබතුමියලා වෙනුවෙන් කරනවා. ඇයි මේ ඔබතුමා ඔබතුමිය කියුවේ? තව අවුරුදු 7කින් 8කින් ලෝකෙ මිනිස්සු ඔයාට කතා කරන්නේ එහෙම තමයි. අද තමයි ඔය නම කියලා කතා කරන්නේ. අද තමයි අරයාගේ දුව, අරයාගේ පුතානේ ඔය, අරයාගේ දුවනේ ඔය. නෑ. තව අවුරුදු 7-8කින් මෙහර ડોක්ටර්, මෙහර ડોක්ටර් ඔයාගේ නම කියලා කතා කරන්නේ. අද තමයි අරයාගේ දුව, අරයාගේ පුතා වුනේ. තව කාලෙකින් ඔයාගේ නම කියලා තමයි ලෝකෙව හදන්නේ.
ඒ දවසට ධනංජස අපිත් එක්ක ඉඳලා අපිව ඒ තැනට ගෙනාව කියලාට මතක් වෙයි. ඒ වාගේ හිතවල කොහේ හරි තැනක ධනංජස ඒකට ලොකු කැපකිරීමක් කරා කියලාට මතක් වෙයි. ඒ මතක් කිරීමක් ඔයාගේ හිත තුල රැඳෙන තාක්කල් රැඳෙන තෙක්ම මං වාට විෂය උපරිමෙන් උගන්. අපි එහෙනම් ඊළඟ දවසේදී මේ විෂයේ පළවෙනි පාඩමේ ඉඳන් උගන්වන්න පටන් ගන්නවා. සතියක් දෙකක් විතර යනකොට අපි පාස් පේපර් ප්‍රශ්න පවා ඔන්න කරන්න පටන් ගන්නවා. පාස් පේපර් ප්‍රශ්න පවා කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ජීවිද්‍යා විෂය නිර්දේශයට අදාළව නිබන්ධන කීපයක් වට තියෙනවා. ඒ නිබන්ධන කීපයක් මම එකක් දෙකක් වට පෙන්නුවේ. ඒ නිබන්ධන ටික වට අදාළ ආයතන වලින් ගම්පහ සුසිප්පන් නුගේගොඩ සේලින් පෙන් ඒ ආයතන වලින් ඕගොල්ලන්ට අවිල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඒ ආයතන වලින් ගෙන්න ගන්න නැත්නම් ඕගොල්ලන්ට ගෙදරටම කුරියර් සර්විස් හරහා ඕගොල්ලන්ට ඒව ගෙන්න ගන්න පුළුවන්. ඒ ආයතන වලින් ඕගොල්ලන් ගෙදරටම එවනවා. ලෝවගෙන ඒක තැවෙන්න කොහොමද වෙන්නේ? ඒවා හිත ඉන්න එපා. ඒතර ඕගොල්ලෝ පන්තියට බැඳුනට පස්සේ ඒ නිබන්ධන ටික ලබා ගන්න විදිය ඒගොල්ලෝ දැන්වීමක් කරයි. ඒතර ඕගොල්ලන්ට තියෙන්නේ ඒවට අදාළව නිබන්ධන ලබා ගන්න සාමාන්‍ය අද හෙට නෙමෙයි තව සතියකින් විතර කාලෙකදී ඕගොල්ලන්ට මේ පහසුකම් ටික ලැබෙනවා. ඒතර අපි ලබන සතියේ ඉරිදා 6 මාර ඉඳන් උගන්වන්න පටන් ගන්නවා. ඒතර බයොලොජි 2024ට වෙනම ගෲප් එකක් අපි හදලා තියෙනවා. ඒ ගෲප් එකට අපි පණිවිඩ ඕගොල්ලන්ට යොමු කරනවා. ඒවා බලන්න. ඕගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් Zoom තාක්ෂණය ඔස්සේ ඒ ගැටලු යොමු කරන්න පුළුවන්. අද නම් මම ප්‍රශ්න වලට උත්තර සැපීමක් කරේ නැහැ. මම ස්ක්‍රීන් එකේ මොනවද තියෙන ප්‍රශ්න කියලා බැලුවත් නැහැ. මට අද බලන්න එහෙම වෙලාවක් ලැබුණේ නැහැ. ඒතකොට ඒ ගැටලු වලට ඕගොල්ලන්ට ලැබෙන මම පන්තියේ මේ විෂය උගන්වගෙන යනකොට ඕගොල්ලන්ට මොනවද ඇතිවන ගැටලු ඒවට මම මේ මොහොතේම උත්තර සැපීමක් සිදු කරනවා. එහෙනම් කිසිම ගැටලුවක් ඕගොල්ලන්ට ඇති වෙන්නේ නැහැ. 2024 O level පන්ති කියන්නේ ඕගොල්ලන්ට අදාළ O level ප්‍රශ්න පත්‍ර ටික ඉවරුනාම O level විභාග ඉවරුනාම සුපුරුදු ලෙස අපි භෞතිකව පන්ති ලංකාවේ කොළඹ, ගම්පහ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කීපයක විශේෂයෙන්ම කොළඹයි ගම්පහයි අනිවාර්යයෙන්ම කුරුණෑගල අනිවාර්යයෙන්ම අපි පටන් ගන්නවා. ඊට අමතරව අපේ කෑගල්ලෙත් පන්තියක් තියෙනවා. අපි යන්නේ භෞතික පන්ති ආරම්භ කරනවා. ඒතර ඕගොල්ලන්ට මේ භෞතික පන්ති වලට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. කවුරු හරි දරුවෙක් කියනවා නම් මම ඉන්නේ ගොඩක් ඈත. මට ওই භෞතික පන්ති වලට එන්න බෑ. මම කොළඹ තමයි ඉන්නේ. ඒත් මට භෞතික පන්ති වලට එන්න බෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ. 2024 දක්වා ඔන්ලයින් ක්‍රමයට මේ විභාගයේ තෙක්ම ඒ ලෙවල් විභාගෙත් එක්ම ඔන්ලයින් ක්‍රමයට ඕගලන්ට ගෙදර ඉඳන්ම සම්බන්ධ වෙන්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. 2024 වෙනකොත් ඔන්ලයින් පන්තිත් තියෙනවා. ටියුට්ස් ගෙදරටම එනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. කැමතියට ෆිසිකල් පන්තිට එන්න පුළුවන්. කැමතිට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. මේ මාසේ ඔන්ලයින් ඇවිල්ලා ඊළඟ මාසේ ෆිසිකල් එන්න පුළුවන්. ඊළඟ මාසේ ෆිසිකල් ඇවිල්ලා ඊළඟ මාසේ ඔන්ලයින් එන්න පුළුවන්. ඒ කැමති විදියක්. ඕන එකට ඒ විදිහට තෝරගෙන ඇවිල්ලා මම අර කියපු තමුන්ගේ ඉලක්කය දිනාගෙන අන්න අර කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ නූතන සබ්ජෙක්ට් ගැන ලොකු අවබෝධයක් නැති සහ තිබ්බත් ඒව ගැන හොයන්න මේ මොහොතේ වෙලාවක් නැති ඔයා වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා ඉන්න ඔය අම්මවයි තාත්තවයි ඔයාගේ සහෝදරයන්වයි ඔයාවයි සියල්ලන්ම ගොඩ දාන පවුලේ එකම එක්කෙනා ඔයා වෙන්න ඕන. එහෙම වෙලා අපිව දවසක හම්බෙලා කියන්න සර් එදා සර් කියපු පළවෙනි දවසේ පන්ති ආවා. අපි ඒකෙන් තමයි මේ ડોක්ටර්ස්ලා උනේ. මම යන වාහනයටත් වඩා හොඳ වාහනයක ඇවිල්ලා නවත්තලා ඒක කියන්නේ. ඒතර මම ඊටත් වඩා සන්තෝෂයි. අපේ දරුවෝ අපිව අභිභවා ගිහිල්ලා. ඒකට මම එතකොටත් සන්තෝෂයි. එහෙනම් මේ විදිහට සියලු දේවල් එක විදිහට හොඳින්ම සාර්ථක වෙලා නිරෝගිමත්වම ඉඳලා හැමදාකම ඕගොල්ලන්ගේ දෙමාපියොත් නිරෝගිමත්ව ඉඳලා ඕගොල්ලන්ගේ අපේක්ෂා දිනලා ඔයා වෛද්‍ය උපාධිය ගන්න දවස වෙනකම්ම ඒගොල්ලෝ ඕගොල්ලොත් එක්ක ඉන්න ලැබිලා මේ සියලු දේවල් එකට ඉටු වෙලා ඔයා සතුටු වෙන දවසක මාත් ගොඩක් සතුටු වෙයි. එතකන් මම ඕගොල්ලොත් එක්ක ඉන්නවා. අයිබෝන්. මම දැන් ඕගොල්ලන්ට දෙන නම්බර් එකට ඕගොල්ලන් මොන හරි ප්‍රශ්නයක් නම් ඕගොල්ලන්ට කෝල් කරලා දැනගන්න පුළුවන්.